ධර්මයේ ලං කරන සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. සෙනසුරාදා සිත්නේ තසපුව තුල ඉතාමත්ම වැදගත් වූ දහම් කාරණා අහන්නට සූදානමින් සිටින ඔබට අදත් ඒ උතුම් වූ ධර්මයේ ගුණ වැහෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම මහා සංග්‍රහණ පිළිබඳවත් ගෞරවයක් නිතතින් හිතේ මතුවන දේශනාවක් ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ උදා වේවි. ගම්පහ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේටයි අදත් අපි සුපුරුදු විදිහට සෙනසුරාදා සිත්නේ තසපුව වෙනුවෙන් ආරාධනා කරන්නට යෙදුනේ. බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටිනවා මැදිරියට. බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම අද දෙසැම්බර් මාසයේ 12 වෙනිදා සෝම ස්වාමීන් වහන්සේගේ ගුණ සමරුව 17 වන ගුණ සමරුව සිදු වෙන දවස මට මතක් වුණා. සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන මොහොතේම අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ මීට වර්ෂ ගණනාවකට පෙර මට සිහිපත් කළා. සෝම ස්වාමීන් වහන්සේත් උන්වහන්සේට හේතුවක් වුණා කියලා මේ ශාසනයට ඇතුළු වීමට. ඉතින් මේ ගෞරවය බොහොම තදින් දැනෙන දවසක් අද. මීට 17 වසරකට පෙරයි සෝම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අපවත් වීම සිදු වුණේ. රටට ඉතා වටිනා වූ ධර්ම සම්පතක් අපට අහිමි වුණේ ඒ දිනයත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් උන්වහන්සේට උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින්ම අපි ධර්ම දේශනාව වෙතට යොමු වෙන්නට සූදානම් වෙනවා. පූජනීය වන්දනීය වල්පොල ගෞතම අපේ හාමුදුරන් වහන්සේට ඇරයුම් කරනවා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී සෙනසුරාදා උතුම් ධර්මානුශාසනාව සිත්නේ තසපුව පළවෙනි පැයට නියමිත ධර්මදේශනාවේ දායකත්වය මහරගම පදිංචි සුනිත්තාරක විජේසිංහ මහත්මයා, වින්ද්‍යා ශමීගා රත්නායක මහත්මිය ඇතුළු ඒ අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනයේ පින්වතුන් විසින් බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා. ඉතින් අපි අද දවසේදී ඊටාම මෙත්සිතින් සිත්නේ තසපුව ශ්‍රවණය කරන පින් ඇති ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසෙල්ලක්ම සැලසෙත්වා කියලා බුදුරජාණන් වහන්සේලාගේ උතුම් අනුශාසනා මේ ලෝකෙට දුර්ලභව ඇහෙන යුගයක පින්වත්නි, අපිට උන්වහන්සේගේ ලයේ උපන් මහරහතන් වහන්සේලා, ඒ ශ්‍රාවකයන් වහන්සේලා ගැනත් අහන්න ලැබෙන්නේ. බුද්ධ ශාසනය දුර්ලභයි නම් ධර්මයක් දුර්ලභයි, බුදු කෙනෙකුගේ පහළවීමත් දුර්ලභයි වගේම පින්වත්නි, මගපලලාභී මහරහත් උත්තමයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය දුර්ලභයි. මොකද බුද්ධ ශාසනය දුර්ලභ නම් අනිවාර්යෙන් මහා සංඝරත්නය දුර්ලභ වෙන්නේ වේ. බුද්ධ ශාසනය නැති කාලවල වලට මහා සංඝරත්නය පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ධර්මයේ පවා ශාසනය නැති කාලේ දුර්ලභ බව ඔබ දන්නවා. ඉතින් මේ ධර්මය අවබෝධ කරන උත්තමයෝ, ඒ ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා පවා ඒ ධර්මයේ මේ විදිහට අහන්න ලැබෙන එක පවා දුර්ලභයි. පින්වත්නි,
අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට ඒ ධර්මයේ තුල සමහර විට අපේ හිත පහද ගන්න දේ ඇහෙනවා. සමහර විට අපිට වීරිය ඇති වෙන දේ ඇහෙනවා. සමහර විට අපිට සිහිය පුරුදු කරන හැටි ඇහෙනවා. සමහර විට අපිට හිත සංසුන් කරගෙන සමාධිමත් කරන හැටි ඇහෙනවා. සමහර විට අපිට ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙන ප්‍රඥාවට අදාළ දේශන ඇහෙනවා. මේ සියලුම අනුශාසනාවල පින්වත්නි අපේ කොයි විදිහේ මාතෘකාවක් ඇහුණත් තමන්ගේ හිත දියුණු වීමක්මයි වෙන්නේ. අපිට නිතරම ශ්‍රාවකයන්ගේ විවිධ අදහස් දැක්වීම් ඇහෙනකොට පේනවා ධර්මය අහන්න ගත්තට පස්සේ ජීවිතේ ගොඩාක් තේරුම් යන්න පටන් ගත්තා කියනවා. ජීවිතය ගැන විවිධ විදිහට අවබෝධයෙන් බලන්න හිත පුරුදු වෙනවායි කියනවා. ඒ පින්වත්නි මේ දුර්ලභ ධර්මයේ තියෙන ආශ්චර්යය. ධර්ම දේශන නිතර නිතර අහන කෙනාගේ හිත හැමතිස්සෙම ජීවිතේ මොන දේ එක්ක හිටියත් එයාට පේන දේ තුල, ඇහෙන දේ තුල, දැනෙන දේ තුල මේ හැම දෙයක් තුලම සිහි වෙන්නේ ජීවිතය ගැන අවබෝධයකින් ප්‍රඥාවෙන් බලන්න පුළුවන් ධර්මයමයි. අපි පින්වත්නි සමහර ලාවට සිත පහදවා ගන්න මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී අපිට ඇතැම් වෙලාවට මුණ ගැහෙනවා මේ ලෝකේ අපි වගේවත් ධර්මයේ මුණ ගැහිච්ච නැති අය. බුද්ධ ශාසනයේ තිබිලත් ධර්මයේ මුණ ගැහිච්ච නැති අය. එහෙම අය අතර පින්වත්නි සමහරව ඉන්නවා බුද්ධ ශාසනය ගැන දන්නේ නැහැ. හැබැයි පින්කම් කරනවා. ඒ කියන්නේ විදේශගතව අපි දන්නවා අදටත් ඉන්නවා සමහර අය නොයෙකුත් පුණ්‍ය කටයුතු වලට ඒ කියන්නේ සමාජ සත්කාර වැඩවලට ධර්මයේ වෙනුවෙන් කියන ධර්මයේ ගැන අහලත් නැහැ ජීවිතේට ඒ තුළින් පිනක් ගැන හැම දන්නෙත් නැහැ ධර්මය අහලා නැති නිසා කර්මයක් ගැන කර්මඵල ගැන කිසිම දෙයක් ගැන දැනගෙන නෙමෙයි. දැන් ඇතැම් විදේශ රටවල ඉන්නවා පාසල් වලට ඊට පස්සේ රෝහල් වලට විවිධ අසරණ අයට හරියට උදව් උපකාර කරන අය. මම හිතන්නේ එංගලන්ත රජමැදුරෙත් ඒ කාලේ ඩයනා ඊට පස්සේ ඩයනාගේ දරුවෙක් අපිට මතකයි සමහර ඔය අසරණ දුප්පත් අයගේ ගම්මාන වලට ගිහිල්ලා ඒ ළමයින්ට උදව් කරනවා අපි දැකලා තියෙනවා. ඒගොල්ලෝ මේ කර්මඵල දැනගෙන නෙමෙයි පින්වත්නි. ඒ වගේ මිනිස්සු ජීවිතේ ඕනතරම් විවිධ විදිහට තමන්ට කරන්න පුළුවන් දන් දීම් ආදිය කරනවා බුද්ධ ශාසන තියෙද්දිත්. ශාසනයක් තියෙන කාලෙකත් හැබැයි ශාසනය ගැන දන්නේ නැතුව. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පින්වත්නි ආන් ඒ වගේ මහත්යෙක් හිටියා. ඒ මහත්තයා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච බවක් දන්නේ. ඒ මහත්තයා හරි හැබැයි පින්වන්ත කෙනෙක්. මේ මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලත් නැහැ. උන්වහන්සේ පහළ වෙලා ඉන්නවා කියලාවත් දන්නේ නැහැ. පින්වත්නි තමන්ගේ අම්මයි තාත්තයි විශාල ධනස්කන්ධයක් රැස් කරපු මහා ධන කුවේර දෙමව්පියන්ට තමයි මේ මහත්තයා දාව ඉපදිලා හිටියේ. එතකොට අම්මයි තාත්තයි මිය ගියාට පස්සේ අම්මගේ තාත්තගේ මුළු ධනයම අපි මේ කියන මහත්තයාට තමයි අයිති උනේ. අම්මයි තාත්තයි මිය ගියත් එක්ක මෙයා හරියට හිතන්න ගත්තා ජීවිතේ කොච්චර අස්තිරයිද කියලා. අම්මා තාත්තා සෑහෙන මහන්සි වෙලා රැස් කරපු ධනයක් තිබ්බා. ඒ මුළු ධනස්කන්ධ ගැනම මේ පුතාට සිහි වෙන්න ගත්තා. අම්මා ගෙනිච්චෙත් නැහැ තාත්තා ගෙනිච්චෙත් නැහැ. මේ මුළු ධනෙම මේ දෙන්න දාලා ගියා. එතකොට දැන් මම මේ ධනය තව වැඩි කරන්න හෝ මේ ධනය රකින්න හෝ මේ ධනයත් එක්ක මං ජීවත් වෙන්න ගිහිල්ලා මගේ ජීවිත කාලේ තාවිෂ ටික ගෙවිලා ගියාට පස්සේ අම්මටයි තාත්තටයි වෙච්ච දේම තමයි මටත් වෙන්නේ. අම්මටයි තාත්තටයි මේ මහා කෝටි ප්‍රකෝටි ධනස්කන්ධ ගෙනියන්න බැරි වුණා වගේම මටත් මේ ටික ගෙනියන්න බැරි වෙනවා. මම විතරක් ජීවත් වෙන්නේ නැතුව මේ රටේ ඉන්න ඔය අහිංසක දුප්පත් අයටත් ජීවිතේ ගෙවන්න මගේ මේ තියෙන ධනස්කන්ධෙන් කොටසක් මං වෙන් කරන්න ඕනි කියලා මේ මහත්තයාට නිකම්ම හිතුණා පින්වත්නි. පිනක් ගැන එහෙම කර්මයක් ගැන කිසි දෙයක් දැනගෙන නෙමෙයි. එතකොට
මේ මහත්තයා මේ විදිහට එදා ඒ මහා ධනස්කන්ධය දුප්පත් විවිධ අසරණ අයට ජීවිත කාලෙම කරේ බෙදලා දීලා ඒකෙන් සතුටු වෙච්ච එක. හැබැයි දැන් ඒ කාලේ බුදු කෙනෙක් ඉන්නවා දන්නේ නැහැ පින්වත්නි. ආයුෂ ගෙවිලා ගියා. මේ මහත්තයා රෝගී වෙලා ජීවිතය අතහරිනවා. අතහැරලා පින්වත්නි දැන් පින ගැන ලොකු අවබෝධයක් ඇතුව නෙමෙයි දන් දුන්නේ. ඒ නිසා මෙයාගේ මේ කරපු පුණ්‍ය සම්පත්තියේ බලය මෙයාට ලැබෙන්නේ නාගලෝකේ නාගාත්මකින්. මේ මහත්තයා නාගලෝකේ නාගාත්මයක් ලබන්නේ මහා බල සම්පන්න නාගාත්මයක්. එතකොට මේ බල සම්පන්න නාගාත්මයට ආපු මේ නාගරාජයට ආශ්චර්යමත් මහා ඉරිදි තියෙන නාගරාජයෙක් විදිහට ඉපදුනාට ඒත් නිකන් හරි ජීවිතේ හිස් වගේ දැනුණා. ඉතින් දැන් අපිටත් සමහරලාට මනුස්ස ලෝකෙ පින්වත්නි ඔබ දන්නවා කාට හරි නිකන් ජීවිතේ පා වෙලා වගේ එහෙම දැනුනම කතා කරන්න ගිහිල්ලා කාට හරි කියනවා මට නිකන් ඒ පාළුයි මට එපා වෙලා වගේ තියෙන්නේ ජීවිතේ කලකිරලා තියෙන්නේ මොනවද කරන්න ඕනි කියලා තේරෙන්නේ නැහැ. ඔහොම අපිටත් ඕන තරම් කට්ටිය කතා කරනවානේ. අපි දන්නවා සමහරු යාළුවන්ට ගිහිල්ලා කියනවා කවුරු හරි හිතවත් කෙනෙකුට කියනවා නාගලෝකෙත් නාගයන්ට එහෙම ආවම ඉතින් කවුරු හරි ඉන්නවනේ කියන්න. මේ නාගරාජයත් ඒ වගේම Tamanට සමීප නාගරාජයෙක් එක්ක කියනවා මට මේ ජීවිතේ නිකන් එපා වගේ හිතෙනවා කියලා. කලකිරලා තියෙන කියලා. යෝජනා කරනවා අර නාගයා ගිහිල්ලා අන්න පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉන්න උන්වහන්සේව මුණ ගැහෙන්න. එතකොට තමයි දන්නේ. දැන් බලන්න මනුස්ස ලෝකෙද්දී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වෙන අය ඉන්නවා කියලාවත් දැනගත්තේ නැති මේ මහත්තයා මැරිලා ගිහිල්ලා නාගලෝකෙ පුදුනාට පස්සේ නාගරාජයෙක් වෙලා තමයි දැනගත්තේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා පහළ වෙලා. මේ නාගරාජයට පදුමුත්තර බුදුරජාණන් වහන්සේව එදා මුණ ගැහෙන වෙලාවේ හිතක් පහළ වෙනවා මුන්නහන්සේව මගේ නාග භවනට වඩම්මලා දානි පූජා කරන්න ඕනේ කියලා. පින්වත්නි පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් නම් මගේ නාග භවනට වඩින්න වැඩලා මගේ දානි පිළිගන්න මට ආසයි ඔබ වහන්සේට දානයක් පූජා කරන්න. පින්වත්නි නාග ලෝකේ නාගයෙක් ජීවමාන බුදු කෙනෙකුට දානයක් පූජා කරන්න ඕනේ කියලා හිතක් පහළ වෙලා ආරාධනා කරනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේට. මේක සුවිශේෂ අවස්ථාවක්. නාග භවන කියන්නේ නිකන් මේ චූටි මොඩුක්කුවක් වගේ එකක් නෙමෙයි. අපි තිරිසන් නාගයන්ගේ දකින්න නාගයෝ ඉන්න හුඹස්වල රිංගගෙන. ඒ වගේ මේ බොහොම පුංචි හුඹසක රිංගගත්ත විදිහේ නාගයෝ නෙමෙයි නාගරාජෝ කියන්නේ. නාග ලෝකි කියන්නේ පින්වත්නි. ඔබ දන්නවද මේ නාග භවනට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කීයක් සංඝ පිරිස ප්‍රමාණිකින් කොච්චර ප්‍රමාණයක් එක්කගෙන ගියාද කියලා දානෙට. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දා දානෙට ස්වාමීන් වහන්සේලා ලක්ෂක ස්වාමීන් වහන්සේ සංඝ පිරිසක් නාග භවනට වඩම්මගෙන යනවා දානෙට. එදා පින්වත්නි පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර ස්වාමීන් වහන්සේත් මහරේවත ස්වාමීන් වහන්සේත් ඒ මොහොතේ වඩිනවා. උන්වහන්සේත් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අසලින්මයි වැඩ හිටියේ. භාග්‍යතුන් වහන්සේගේ ස්වરૂපය බොහෝ දුරට සමානයි උන්වහන්සේටත්. උන්වහන්සේගේ දැනෙන ආනුභාවය අර ගිහි කාලේ පුත්‍රය වෙච්ච මේ මහරේවත ස්වාමීන් වහන්සේ තුලත් දැනුණා. අර නාගරාජයාට පින්වත්නි ඒ වෙලාවේ හරිය ආසයි බලාගෙන ඉන්නකොට ඒ පොඩි හාමුදුරුවෝ ඒ කියන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍ර වෙච්ච මේ ස්වාමීන් වහන්සේව දකින්නකොට ආස හිතුණා. ඉතින් ඔතෙන්දි පින්වත්නි දාන වළඳලා ඉවර වෙනකම්ම නාගරාජයාගේ වැඩේ තමයි අර ස්වාමීන් වහන්සේ දිහා බලපලින් එක. හිමීට ඒ පේලියේ අග ඉන්න තව ස්වාමීන් වහන්සේ නමකට කිට්ටු වෙලා ඇහුවා
ස්වාමීනි අර බුදුරජාණන් වහන්සේගේ පෙනුමම තියෙන ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඥාති වෙනවාද? උන්වහන්සේගේ ගිහි කාලේ කවුරු හරි කෙනෙක්ද? ඒ ඔබ දන්නේ නැද්ද? ඒ උන්වහන්සේගේ ගිහි කාලේ පුත්‍ර රත්නේ ඇහෙනකොට සාදු කියලා අනුමෝදන් වුණා, සතුටු වුණා. පින්වත්නි, ඒ වෙලාවේ මේ නාගරාජයට හරි විශේෂ සිතුවිල්ලක් හිතට එනවා. කවදා හරි බුදු කෙනෙකුගේ ගිහි කාල පුත්‍ර රත්නේ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට මේ වගේ සංසුන්ව වඩින ස්වාමීන් වහන්සේ නමක් විදිහට මහරහතන් වහන්සේ නමක් විදිහට මටත් කවදා හරි පත් වෙන්න තිබ්බනම් කියලා නාගරාජයට ඒ වෙලාවේ අදහසක් එනවා. පින්වත්නි, මේ නාගලෝකේ නාගයෙක් වෙද්දී ලක්ෂයක් මහරහතන් වහන්සේලා ඇතුළුව මහා සංඝරත්නයට එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ ආර්ය මහා සංඝරත්නයට දානීය පූජා කරපු වෙලාවේ මේ පහළ වෙච්ච සිතුවිල්ල එදා බුදුරජාණන් වහන්සේට කියලා බැලුවා. ස්වාමීනි, මට මෙහෙම හරි ආසාවක් ආවා කියලා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ආපු සිතුවිල්ල කවදා හරි දවසක ඉෂ්ට වෙයිද? ඉදිරියට බලාගෙන යනකොට පින්වත්නි, කල්ප ලක්ෂයකට පස්සේ දකින්නවා මේ නාගරාජයා ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නය වෙලා පහළ වෙනවායි කියලා. රාහුල නමින් පුත්‍ර රත්නයක් එක පැත්තකින් ගිහි කල පුත්‍ර රත්නය, අනිත් පැත්තෙන් පැවිදි වෙලා ලය උපන් මහරහතන් වහන්සේ නමක් විදිහට පිරිනිවන් පාන්න පුණ්‍යවන්ත වෙන ආත්මයක් මීට තව ඉදිරියට කල්ප ලක්ෂයක් ගිය තැන මේ නාගරාජයට වාසනාව තියෙනවායි කියලා දැක්කා. දැකලා පින්වත්නි, ඒ වෙලාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කෙව්වා, ඔබට ඔබේ අරමුණ ඉෂ්ට ප්‍රාප්ත කරගන්න වාග්ය තියෙනවා. මෙන්න මේ කාලේ මෙන්න මේ නමින් මේ විදිහට ඔබට පුළුවනි ඔබේ ඔය අරමුණ ඉෂ්ට කරගන්න. නාගරාජයට දැනුණ සතුටට ඒ වෙලාවේ මහා හඬින් ඉල්ලීමක් කරනවා, අනේ ස්වාමීනි, තව දවස් 7ක් මට දානි පූජා කරන්න ඕනේ කියලා. භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් පිළිගත්තා. ඒ විදිහට පින්වත්නි, දින ගණනක් එක දිගටම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ලක්ෂයක් වූ මහා සංඝරත්නයට දානි පූජා කරලා මේ නාගරාජයා එතනින් එහාට යාගේ මුළු ජීවිත කාලෙම ගෙව්වේ එකම අරමුණයි හිතේ තියෙන්නේ. කවදා හරි මම රාහුල නමින් එහෙනම් මීට තව කල්ප ලක්ෂයක් ඉදිරියට මටත් පුළුවන් වෙනවා මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න, බුදු කෙනෙකුගේ ගිහි කල පුත්‍ර රත්නයේ බවට පත් වෙන්න මට වාග්ය ලැබෙනවා කියලා සතුටින් ඒ ජීවිතය තුළ විශාල පින් කුසල් ප්‍රමාණයක් රැස් කරගෙන ඒ ජීවිතය අවසන් වෙන්න. පින්වත්නි, මේ ජීවිතය අවසන් වුණාට පස්සේ බොහෝ මනුස්සාත්මවල බොහෝ දිව්‍ය ආත්මවල උපදිනවා. ඒ උපදින විවිධ ආත්ම අතරේ එක්තරාත්මික කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ, කියන්නේ මේ අපේ ගෞතම බුද්ධ ශාසනයට පෙර බුද්ධ ශාසනයේ තියෙන කාලෙත් පින්වත්නි මනුස්ස ලෝකේ උපදිනවා. ඒ ආත්මෙදිත් යුව රජෙක් විදිහට චෛත්‍ය රාජානන් වහන්සේලා 500 නමක් හදනවා. ඒ කියන්නේ Tamanට අක්කල 7 දෙනෙක් හිටියා. අක්කල 7 දෙනා චෛත්‍ය 7ක් හදලා ඒ චෛත්‍ය 7 13 වහන්සේලා තැන්පත් කරලා ඒ චෛත්‍ය 7 වන්දනාමාන කරනකොට මේ යුව රජුරවන්ට හිතුණා මටත් මේකෙන් එක චෛත්‍යයක් ඉල්ල ගන්න ඕනේ කියලා උපස්ථාන කරන්න. අක්කලට කතා කරලා කිව්වා, පුළුවන් නම් මට මේ චෛත්‍ය රාජානන් වහන්සේලා 7 නමකින් එක චෛත්‍යයක් මට වෙන් කරලා දෙන්න. මං කැමති දිගටම මේ චෛත්‍ය රාජානන් වහන්සේට උපස්ථාන කරන්න. අර අක්කල 7 දෙනා කියන චී ලැජ්ජ නැද්ද මල්ලි? ඔයා යුව රජෙක්නේ. අපි හදපු චෛත්‍ය ඉල්ලන්න ඔයා රජෙක් ඔයා හදන්නකො චෛත්‍ය කිව්වා. ඒ වචනේ ඇහුණාට පස්සේ ඇත්තටම මෙයා හිතිච්ච නැති එක. අර හදලා තියෙන චෛත්‍යයක් දැකලා උපස්ථාන කිරීමේ හිතක් විතරයි තිබ්බේ. නමුත් ඇත්තනේනම් මගේ සහෝදරියන්ට පුළුවන් වුණා නම් චෛත්‍ය රාජයන් වහන්සේලා 7 නමක් හදන්න.
මම යුවරජ වෙලා ඇයි මට බැරි? ඒ ආපු අදිස්ථානයේ පින්වත්නි චෛත්‍ය රාජානන් වහන්සේලා 7 නමක් 500 නමක් හදනවා. ඔය විදිහට චෛත්‍ය රාජානන් වහන්සේලා ගොඩනගලා එදා ඒ ජීවිත කාලේ පුරාම බොහෝ පින් කුසල් රැස් කරන්න ඒ මහා පුණ්‍යවන්තයාට පින්වත්නි පුළුවන් වුණා. ඊට පස්සේ අපේ සිද්ධාර්ථයන් වහන්සේට වයස 29ක් වෙනකම්ම දෙව්ලොවමයි හිටියේ. දෙව්ලොව දෙවියන් අතරේ සුදුසු කාලය ලැබෙනකම් දෙව් සැප විඳිමින් මේ මහා පුණ්‍යවන්ත දිව්‍ය රාජයා දිව්‍ය ජීවිතේ ගත කරලා ඒ දෙව්ලොවින් චුත වෙලා ඔබ දන්නවා මේ ලෝකේ අපි ගරු කරන අපේ ජීවිතේ අදටත් අපි ගැහණියකට ගරු කරන්න පාවිච්චි කරන විශේෂණ වචනේ ඔබ දන්නවා යසෝදරාවක් කියන වචනේ කාට හරි ගෞරවය පිණිස පාවිච්චි කරන්න හොඳම විශේෂණ වචනේ කරගෙන අම්මට කියන සමහරලට ඇය යසෝදරාවක් කාට හරි කියන්නේ යසෝදරාව දන් දෙන අය කෙන කියනකොට කියන්නේ විශේෂණ වචනේ වෙලා තියෙන්නේ විශාකාවක් ධර්මයේ තුල වචන මේ අවුරුදු 1000 ගණක් ගිහිල්ලා ගීතයක් ලියවුණත් ඇය විශාකාවක් කියන යසෝදරාවක් වගේ කියනවා. පින්වත්නි ඉපමණ පින්වන්ත මේ ලෝකේ වාසනාවන්තම ස්ත්‍රී රත්නයේ වෙච්ච ඒ යසෝදරාවන්ගේ මව්කුස පිළිසිඳ ගන්නට මේ අපි කියපු නාගරාජෙක් සිට කල්ප ලක්ෂයක් පුරාම පෙරම් පුරාගෙන ආපු මේ මහා පුණ්‍යවන්ත මිනිස් රත්නය මේ මනුලොව පහළ වෙන්නේ මනුස්ස ලෝකේ වාසනාවන්තම ස්ත්‍රී රත්නයේගේ මව්කුසේ යසෝදරාවන්ගේ මව්කුසේ එවැනි මවක් ලබන්න උන්වහන්සේ කොච්චර පින්වන්ත වෙන්නේ නැද්ද පින්වත්නි? ඒ වගේම මේ තුන් ලෝකෙම සරණ ගියපු ඒ භාග්‍යතුන් වහන්සේගේ ගිහි කල ඒ සිද්ධාර්ථයන් තමන්ගේ පියාණන් කරගන්න මොනතරම් භාග්‍යවන්තයක්ද? ඒ නිසාම ඒ වාසනාවන්තකම නිසාම රාහුල සයින්හන්සේට ලස්සන නමක් තියෙනවා. රාහුල භද්‍ර කියලා. භද්‍ර කියන්නේ පින්වත්නි වාසනාවන්ත කියන එක. එතකොට මේ පුණ්‍යවන්ත රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුලින් ඔබ බොහෝ සිදුවීම් අහලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේගේ කීකරුකම ගැන ඔබ අහලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ අවවාද අනුශාසනා පිළිගත්ත හැටි අහලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ දායාද ඉල්ලගෙන පුංචි කුමාරයෙක් වෙදා කිඹුල්ලත් නුවරදී භාග්‍යතුන් වහන්සේ පසුපසින් ආපු හැටි අහලා තියෙනවා. අහපු කරුණ මේ වෙලාවේ ආයෙ මවන්න ඕනේ අපිට කියන්න ඕනේ අහලා තියෙන කරුණ. මේ වෙලාවේ මම විශේෂ වෙන දෙයකින් රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් පෙන්වලා දෙන්න කියලා හිතුවා. මේ මහ රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේගෙන් සහ තමන් වහන්සේගේ උපාධ්‍ය ආචාර්යයන් වහන්සේලාගෙන් ලැබපු විවිධ අවවාද අනුශාසනා තියෙනවානේ. අන්නේ අවවාද අනුශාසනා අතර පින්වත්නි සීලයට සම්බන්ධ දේශන තියෙනවා. සමාධියට සම්බන්ධ දේශන තියෙනවා. ප්‍රඥාවට සම්බන්ධ දේශන තියෙනවා. අද දේශනාවේ විශේෂත්වය තමයි රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේට ලැබුණ අවවාද අනුශාසනා සීලය තුලට ලැබිච්ච අවවාද අනුශාසනා වෙනම අපි අහමු. සමාධිය වෙනුවෙන් ලැබිච්ච අවවාද අනුශාසනා වෙනම කතා කරමු. ප්‍රඥාව වෙනුවෙන් ලැබිච්ච අවවාද අනුශාසනා වෙනම කතා කරමු. උන්වහන්සේට ලැබිච්ච උතුම් අනුශාසනා තුළ උන්වහන්සේ හික්මිච්ච හැටි, ඒ අනුශාසනා තුළ උන්වහන්සේ අවබෝධයටපත් වෙච්ච හැටි, සීලයට, සමාධියට, ප්‍රඥාවට වෙන් කරලා කතා කරන සුවිශේෂ අනුශාසනයක් අද සිත්නිත් අසපු තුළ ඔබට මේ අහන්න ලැබෙන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ලයේ උපන් දෙපැත්තකින්ම පුත්‍ර රත්න වෙච්ච
මේ මහා භද්‍ර කියලා කියපේ වාසනාවන්ත ශ්‍රාවක රත්නය රාහුල මහරහතන් වහන්සේ පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් වෙච්ච 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා තුල මහරහතන් වහන්සේ නම. පින්වත්නි බලන්න ඔබ හිතලා එක පැත්තකින් බුද්ධ අංකුරයක් වෙච්ච බෝසතාණන් වහන්සේගේ පුත්‍ර රත්නෙ වෙලා ඒ සම්බුද්ධත්වයට පත්වෙන ආත්මය තුළම පුත්‍ර රත්නෙ වෙලා ඒ පැත්තෙන් ඒ தත්වෙට පත්වෙන්න කල්ප ගානක් තිස්සේ වෙනමම පාරමිතා බලයක් යපේ. ඒක බොහොම සුවිශේෂයි. ඒක එකපාරට අහඹ විදිහට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක අහඹ විදිහට වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න තමයි ඔබට මම පෙන්නලා දුන්නේ මේ සිතුවිල්ල එන්නේ කොහෙදද? එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සිට ඒ නාග ආත්මිකින් ඇති කරගත් එදා ඒ අදිස්ථානයේ ඉඳලා ආපු ප්‍රාර්ථනාවක් මත සිද්ධ වෙච්ච දෙයක් මිසක්ක මේක මේ නිකන් අහඹ විදිහට සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ඕන කෙනෙක් ඔහේ කාගේ හරි ළඟ උපදිනවා වගේ හිම ඉපදුනා නෙමෙයි. එතකොට ඒ වෙනුවෙන් කළ යුතු කැපකිරීමක් තියෙනවා මේ සසරේ. පාරමිතා සපුරන්න තියෙනවා. අනිත් පැත්තෙන් පින්වත්නි 80 මහා ශ්‍රාවකෙක් කියන්නේ ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර 80 මහා ශ්‍රාවකයෝ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඉන්න ප්‍රබලම මහරහතන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ තැනට එන්න බුද්ධ කාලෙම කෝටි ගණනක් රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා අතර 80ක් වූ මහරහතන් වහන්සේලාට පමණයි පින්වත්නි අවස්ථාව ලැබුණේ. ඒ උත්තමයන් අතරටත් රාහුල ස්වාමීන් වහන්සේපත් වුණා. පින්වත්නි 80 මහා ශ්‍රාවකෙක් වෙන්නත් වෙනමම පාරමිතා ශක්තියක් ඕනේ. වෙනම පාරමිතා බලයක් ඕනේ. ඒතර මේ උත්තමයා පුංචි නෑ. අපි බලමු එවන් වූ උත්තමයෙකුට ශික්ෂාකාමී භික්ෂුන් අතර අගතැන්පත් වෙච්ච මේ උත්තමයාට සීලේ පැත්තෙන් භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිච්ච අවවාද අනුශාසන උන්වහන්සේ සීලය තුල මොන විදිහටද හික්මුනේ අපි මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් වලට බෙදලා කතා කරන එකේ දැන් බලමු සීලේ පැත්තෙන් කොහොමද උන්වහන්සේ ශික්ෂාකාමී භික්ෂුන් අතර අග්‍ර නිසාම සීලය තුල හික්මෙච්ච එක ගැන ආය අමුතුවෙන් කතා කරන්න දෙයක්ම නැති තරම් එපමණකින්ම උන්වහන්සේ සීලයට අග්‍රයි. උන්වහන්සේට සීලය තුළ හික්මෙන්න පුංචි කාලේ ඉඳලා ලැබිච්ච බොහෝ අවවාද අනුශාසන අතරේ හරිම අසිරිමත් අවවාදයක් ලැබිච්ච තැනක් තමයි පින්වත්නි අම්බලට්ටික රාහුලවාද සූත්‍රය තියෙන්නේ. අම්බලට්ටික රාහුලවාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටියට වඩිනෝ රාහුල ස්වාමීන් වහන්සේට විශේෂ අවවාදයක් දෙන්නම අදහස් කරගෙන එදා පින්වත්නි රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රීපා සෝදනවා දෝවණය කරනවා. ඒ දෝවණය කරන්න වෙනම පුටුවක් පනවලා තිබුණා. ඒ පුටුවේ වැඩ ඉන්නකොට තමයි භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රීපා දෝවණය කළේ මේ රාහුල ස්වාමීන් වහන්සේ. පින්වත්නි එදා පැන් දෝවණය කරලා පැත්තකින් තියපු පැන් භාජනයේ පැන් චුට්ටක් ඉතුරු වෙලා තිබ්බා. මෙන්න මේ ඉතුරු වෙලා තිබ්බ පැන් ටික භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට පෙන්නනවා. රාහුල පේනවද මේ පැන් ටික? එහෙමයි ස්වාමීනි කිව්වා. රාහුල ඔය ඉතුරු වෙලා තියෙන පැන් ටික භාජනයේ තියෙන ප්‍රමාණිත එක්ක බැලුවම හරි චුට්ටයි නේද කියලා. එහෙමයි ස්වාමීනි චුට්ටයි කිව්වා. රාහුල පැවිදි වෙච්ච කෙනෙක් බොරු කියනවා නම් ඔන්න ඔය භාජනයේ ඉතුරු වෙලා ගියපු වතුර චුට්ට වගේ ಗುಣධර්ම චුට්ටයි ඉතුරු වෙන්නේ බොරු කියන කෙනාගේ ජීවිතේ ගොඩාක් ಗುಣධර්ම විනාශ වෙනවා කිව්වා. රාහුල ඔය වතුර චුට්ට දැන් හලන්න. රාහුල ස්වාමීන් වහන්සේ අර වතුර භාජනේ පින්වත්නි වතුර ටික අනිත් පැත්තට හලනවා. කොවලන්න දැන් කිව්වා. ස්වාමීනි ඒක හිස් කිව්වා. රාහුල පැවිදි ජීවිතය තුළ කවුරු හරි කෙනෙක් භික්ෂුවක් බොරු කියනවා නම් අර මම කිව්වනේ ಗುಣධර්ම චුට්ටයි ඉතුරු වෙලා තියෙන කියලා
ඒ බොරු කීම දිගටම කරන තාක්කල් අර ඉතුරු වෙච්ච වතුර චුට්ටත් හැලිලා යනවා කිව්වා. ඒ වගේ ಗುಣ ටිකත් හැලිලා යනවා කිව්වා. ඉතුරු වෙලා තියෙන ಗುಣ ටිකක්ද ඒ ಗುಣ ටිකත් නැති වෙනවා. විනාශ වෙනවා. දැන් බලන්නකෝ රාහුල වාජනේ මොන වගේද? ස්වාමිනී හිස් කිව්වා. බොරු කියන පැවිද්දා තාංගිය වගේ හිස් කිව්වා. ඊට පස්සේ කිව්ව රාහුල දැන් ওই වාජනේ අනිත් පැත්ත හරවන්න. හැරෙව්වා. මොණින් අතට නැව්වා. රාහුල දැන් ওই වාජනේට කොච්චර වතුර පිරෙව්වත් වාජනේට වතුර බින්දුවක්වත් ලැබෙනවද කියලා නෑ ස්වාමීනි කිව්වා. රාහුල බොරු කියනවා නම් පැවිද්දෙක් එයාගේ ಗುಣ චුට්ටක් ඉතුරු වෙලා ඒ චුට්ටත් හැලිලා ගිහිල්ලා හිස් ජීවිතයක් වෙලා ඒ හිස් ජීවිතය අන්තිමට මුණින් අතට හැරිච්ච ජීවිතයක් වෙනවා රාහුල. කොච්චර ගුණධර්ම දියුණු කරවන්න කල්යාණ මිත්‍රයෝ උත්සාහ කරත් වැඩෙන්නේ ගුණ මුණින් අතට හැරිච්ච හිස් ජීවිතයක් වගේ කිව්වා. පින්වත්නි වාජනේ මේ ළඟ තියෙන වාජනේ පාවිච්චි කරලා බොරුවෙන් වැළකීම පිණිස සීලයට උපකාරී කරන ඉතාම ලස්සන අනුශාසනයක්. එදා භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගේ කුටියේ ඉදිරිපස අර පාසෝදන පීඨිකාවේ වැඩ ඉඳලා පුටුවේ වැඩ ඉඳලා ඒ විදිහට රාහුල ස්වාමීන් වහන්සේට කියා දෙනවා. ඒ වෙලාවේ රාහුල ස්වාමීන් වහන්සේට කිව්වා රාහුල වචනයක් කතා කරනකොට හැම තිස්සෙම හිතන්න මේක අහන කෙනාට ප්‍රයෝජනයක් තියනවද කියන මට ප්‍රයෝජනයක් තියනවද මේ රාහුල ස්වාමීන් වහන්සේගේ හික්මවීමට කරන අනුශාසන මෙහෙම කරන්න කියලා හික්මෙන්න කරපු අනුශාසන. පින්වත්නි වත්පිළිවෙත් වලටත් උන්වහන්සේට දුන්න අවවාද අනුශාසනා ගැන ඔබ දන්නවා. ඒ වත්පිළිවෙත් කෙරෙහි උන්වහන්සේ බොහෝම කැමැත්තෙන් හික්මිච්ච හැටි ඔබ දන්නවා. සමහර වෙලාවට උන්වහන්සේගේ ඉවසීම බලන්න සමහර ස්වාමීන් වහන්සේලා රාහුල සයන්ස් බොහෝම පිළිවෙලකට අතුපතු ගාලා පිරිසිදු කරපු මිදුල ආපහු හැඩි කරනවා. ආපහු කොළ ගෙනල්ලා විසිරවලා දානවා. ඊට පස්සේ චෝදනා කරනවා. රාහුල මේ අතු ගාලා තියෙන ලස්සන මේ බලන්නකෝ. මෙහෙමද අතු ගන්න කියලා චෝදනා කරනවා. රාහුල ස්වාමීන් වහන්සේ ඉවසගෙන මගේ වත ආපහු මට කරන්න ලැබුණා කියලා සතුටින් ආපහු අතු ගන්නවා. සමහර ලාවට තව කොහේ හරි අතු ගෑවට පස්සේ ඒත් තව තැනක ඔන්න එහෙම කොළ ටිකක් ඉතුරු කරලා වගේ පේන්න ආයි කොළ ටිකක් දානවා. කෝ කියලාවත් හරියට අතු ගාලා නෙමෙයි මේ බලන්නකෝ මේ තැන් වල තවත් ඉතුරුයි කියලා ආයි චෝදනා කරනවා. ඒ ටිකත් අහිංසකව ගිහිල්ලා අයින් කරනවා පින්වත්නි. මගේ තාත්තා මෙහෙමයි, මගේ අම්මා මෙහෙමයි, මගේ මාමලා මෙහෙමයි, මගේ මේ බාප්පලා මෙහෙමයි කියලා පින්වත්නි ලොකුකම් නැහැ. හරි අහිංසකව ඒ වත සීලයක් නිසා. වත කියන්නේ සීලයක් වෙච්ච වතට උන්වහන්සේ පුදුම ආදරෙන් උන්වහන්සේට කරන්න තියෙන දේ නිහතමානී උන්වහන්සේකට උත්තර බැදින්නේ උන්වහන්සේ කළා. ඒ ශික්ෂාකාමීකම නොඑක් පැතිකඩවලින් ඔබ දන්නවා පුංචි කාලේ ඔබ ඉගෙනගෙන තියෙන උන්වහන්සේගේ ওই විදිහට බුදුරජාණන් වහන්සේ සීලේ හික්මෙන්න ඕන කරන උපමා උදාහරණයක් උන්වහන්සේට අනුශාසනා කරනවා. ලස්සන උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ රාහුල සයන්වන්සේට රාහුල ඇත්ගොව්වෙකුට ඇතෙක් යුද්ධයකට ගියාට පස්සේ ඇතාගෙන කලින්ම තේරුම් ගන්න පුළුවන් මේ ඇතාගේ තත්ත්වය දැන් දරුණුද නැද්ද කියලා. සාමාන්‍යයෙන් ඇත්ගොව්වා දන්නවා යුද්ධයකට ගියපු ඇතා හොඬවැල අස්සේ හංගගෙන ඉන්නවා නම් පාද අස්සට හංගගෙන ඉන්නවා නම් හොඬවැල එළියට දාන්න නැත්නම් ඒ තාක්කල් මේ ඇතා ජීවත් වෙන්න කැමතියි කියලා ඇත්ගොව්වා දැනගන්නවා රාහුල. හැබැයි කොතනදී හරි මේ ඇතා හොඬවැල එළියට දැම්මොත් එහෙම තවදුරටත් ජීවත් වෙන්න තියෙන ආසාව මේ ඇතා අතෑරගත්තා කියන එකයි ඒකේ තේරුම. මොනවද කියන්න බැරි තැනකයි දැන් තියෙන්නේ. රාහුල මේ තත්වෙට හස්ති රාජයෙක් පත් වුණාට පස්සේ ඇත්ගොව්වා දැනගන්නවා දැන් ඉතින් මරාගෙන මැරෙන්න ලෑසි ඕන දෙයක් වෙන්න පුළුවන්. දරුණු වෙලා තියෙන ඇතා. රාහුල අන්න ඒ හස්තියා වගේ හොඳට මතක තියාගන්න කවුරු හරි කෙනෙක් බොරු කියනවා නම් ඒ බොරුව කියන කෙනා හොඬවැල එළියට දැම්මා වගේ.
කවුරු හරි කෙනෙක් මොන වැරද්ද කළත් බොරු කියන්නේ නැත්තම් රාහුල ඒ තාක්කල් අර හොඬවැල හංගගත්ත හස්තිය වගේ. හැබැයි හොඬවැල එළියට දැම්ම හස්තිය ඕනම දෙයකට සූදානම් වගේ. බොරුවක් කියනවා කියන්නේ රාහුල ඒ භික්ෂුව වේවා ඒ බොරු කියන කෙනා ජීවිතේ ඕන වැරද්දක් කරන්න සූදානම් රාහුල. ඒ නිසා කවදාකවත් බොරු කියන්න එපා. මේ විදියට රාහුල සයන්හන්සේට අවවාද අනුශාසනා ලැබුණා. පින්වත්නි අනේ එහෙම අවවාද අනුශාසනා ලැබුණාට උන්වහන්සේ එහෙම සංඝයා අතරේ බොරු කියලා නැහැ. දැන් අද අපිට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එහෙම අවවාද කරොත් එහෙම අපේ කටින් නිකම්ම කියනෝනේ ස්වාමීනි මං කොහොමවත් කියන්නේ නැහැ බොරු. අපි කියයි එහෙම. ඒ කියන්නේ අපි කරන්නේ නැති දෙයක අපිට කවුරු හරි කෙනෙක් අවවාද කළොත් එහෙම අපිට කියන්න හිතක් එනවා නිකම්ම. නෑ නෑ මං ඒක කොහොමවත් කරන්නේ නැහැ. රාහුල සයන්හන්සේ එහෙම නෑ. එහෙමයි ස්වාමීනි එහෙමයි කියලා අහගෙන හිටියා. පින්වත්නි ඒ කරපු අවවාදේ උපමා එක්ක බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අනුශාසනා සීලය රකින්න උපකාර කරපු ඒ සියලු අනුශාසනා අද අපිට උදව් වෙනවා. අපිට ඒ අවවාද අනුශාසන ඇහෙනකොට අපිට ඒ සීලය ගැන අවබෝධයක් ඇති කරගන්න එක ඉඩක් වෙලා තියෙනවා. රාහුල සයන්හන්සේට වගේ සීලය ආරක්ෂා කර ගැනීම පිණිස වදාළ අනුශාසනා වගේම පින්වත්නි සමාධියටත් උන්වහන්සේ කරපු උපකාර වෙන දේශන තියෙනවා. අපි බලමු මේ සමාධිය පැත්තට තියෙන අනුශාසනා ප්‍රඥාව පැත්තට තියෙන අනුශාසනා ගොඩක් වැඩි නිසා කාලයට ඔක්කොම මේ ගුණ කරගන්න ඕන නිසා මම සීලයේ පැත්තෙන් තවදුරට බොහෝ කතා කර ඉන්නේ නැහැ. අපේ සමාධිය පැත්තෙන් කතා කළොත් හරිම අපූර්ව තැනක් තියෙනවා. මේක ඇත්තටම ප්‍රඥාවට අදාළ කොටසට මුල් තැනක් දෙන්නත් වෙනවා මෙතනදී. ඒ කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. මේ දෙන්නම විතරයි. භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ ගිහි කල පුත්‍ර වූ රාහුල ස්වාමීන් වහන්සේ විතරයි. මෙහෙම තනියෙන් පිණ්ඩපාතේ වඩිනවා. රාහුල ස්වාමීන් වහන්සේට සමහර දාට පින්වත්නි උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක තනියෙන් පිණ්ඩපාතේ වඩින්න වෙච්ච තැනුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට ඒ වෙනකොට සාමාන්‍යයෙන් රාහුල ස්වාමීන් වහන්සේට වයස ටිකක් නව යෞවන වයස තිබුණේ. ඔබ දන්නවා නව යෞවන වයසක ශරීරය ටික ටික වැඩෙනකොට තමන්ගේ ශරීරය ගැන හිතන්න වැඩියෙන් පුරුදු වෙනවා. නව යෞවන වයසේ ඉන්න අය. රාහුල ස්වාමීන් වහන්සේත් කය ගැන නිතර විමසනවා. එතකොට දැන් එක පැත්තකින් මේක සීලයටත් බලපානවා. මොකද තමන්ගේ කය ගැන අවබෝධයක් නැති වුණොත් එහෙම බොහෝ ශික්ෂාපද තියෙනවා පින්වත්නි කැඩෙන. පැවිදි කරනකොට කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා අර කපන කෙස් ටික අතට දීලා අවබෝධයක් ඇති කරනවා මේ කය ගැන. මොකද කයේ අසුබය තේරුම් ගන්න බැරි වුණොත් භික්ෂුවකට ඒ භික්ෂුව අතින් කැඩෙන ශික්ෂාපද බොහෝමයි. පාරාජික සංඝාදිශේෂ පචිත්‍යාපත්ති බොහෝ ශික්ෂාපද තියෙනවා. දුක්ඛටාපත්ති තුලසියාපත්ති නොඑක ආපත්ති තියෙනවා පින්වත්නි භික්ෂුවක් අතින් කඩ වෙන්න පුළුවන් කය ගැන අවබෝධය නැතිකම නිසා. රාහුල ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී බුදුරජාණන් වහන්සේ ගැන ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වඩින දේශ දකින්නකොට උන්වහන්සේගේ සිරිපතුල් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාවල පිටුපස කොටස රාහුල ස්වාමීන් වහන්සේට පේනවා. රාහුල ස්වාමීන් වහන්සේ යම් සීමාවකට ඉදිරිපසට නිත්‍යමාගෙන ඉන්නකොට පින්වත්නි උන්වහන්සේට පේන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල්. විලුඹ තියෙන ප්‍රදේශේ දකින්නකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා බොහෝම සියුමැලි හරීම දැකීමෙන් ප්‍රියමනාප ප්‍රසන්නයිනේ. රාහුල ස්වාමීන් වහන්සේට දකින්නකොට අනේ මේ භාග්‍යවතුන් වහන්සේ කියන එක නැතුව මගේ තාත්තගේ කියන සංඥාවක් එක්ක මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ගැන ඒ සිරිපතුල් වල තියෙන සුබ සංඥාවක් රාහුල ස්වාමීන් වහන්සේට දැනෙනවා.
මේ විස්තරය අටුවාවේ විස්තර කරන කොටසක්. තව තැනක අටුවාවේ කියන ඒ වෙලාවේ රාහුල සයින්හසේ පිණ්ඩපාතේ වැඩි තමන් වහන්සේගේ කයේ තියෙන සුන්දරත්ව ගැන හිත කියලා. කොහොම හරි ওই දෙකෙන් එකක් උනා වෙන්න පුළුවනි පින්වත්නි. රාහුල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන අපූර්ව අවවාදයක්. රාහුල මේ රූපය අනිත්‍ය වශයෙන් දකින්න. පිණ්ඩපාතේ වඩිද්දී ඇහිච්ච අවවාදයක්. මේ රූපය අනිත්‍ය වශයෙන් දකින්න. මා ඔබට මෙතනදී කිව්වා මේ ප්‍රඥාව පැත්තටත් සීලේ පැත්තටත් කියපු කරුණු එකට එකතු කරලා කියන්න වෙන තැන් තියෙනවා කියලා. එහෙම තැනක් තමයි මේ. රූපේ අනිත්‍ය වශයෙන් දකින්න කියනකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ තවදුරටත් වඩිද්දී රාහුල සයින්හස හිතුවා මම වඩින එක නවත්තනවා පිණ්ඩපාතේ. බුදුරජාණන් වහන්සේ මෙච්චර වටින අවවාදයක් මට කරද්දී තවදුරටත් ඒ අවවාදය තුල හික්මෙන්නේ නැතුව මම පිණ්ඩපාතේ වඩින්න මොකටද? පින්වත්නි සාමාන්‍යයෙන් එක වේලක් වගේ තමයි ඒ දවස්වල උන්වහන්සේලා වළඳන්නේ. පිණ්ඩපාතේ කරගත්ත ඒ පිණ්ඩපාතේ කොහේරි තැනකට ගිහිල්ලා වළඳනවා. දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ ඊයේ දවසේ වැළඳුවට පස්සේ අද දවසේ තාම මුකුත් වළඳලා නැහැ මේ පිණ්ඩපාතේ වඩින අතරේ. හැබැයි මේ වඩින අතරේ ලැබිච්ච අවවාදිත් එක්ක උන්වහන්සේ හිතනවා මේ භාග්‍යතුන් වහන්සේගේ ලැබිච්ච අවවාදය මට මේ ලෝකේ වෙන කාටවත් නැති වාසනාවක් වගේ ලැබුණ වෙලාවක්. ඉතින් මෙහෙම වෙලාවක මගේ ජීවිතේ නැති වුණොත් එහෙම උන්වහන්සේ මට කරන්න කිව්ව දේ මම දැන් කරන්න ඕනේ. පින්වත්නි රාහුල සයන්හන්සේ පිණ්ඩපාත වඩින එක අතහැරලා එහෙම්මම ගහක් මුලකට වඩින්න ඕනි කියලා හිතලා ආයෙත් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි රූපේ ගැන විතරමද හිතන්න ඕනේ? නෑ රාහුල. වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැනත් ඒ විදිහටම හිතන්න කිව්වා. අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, රෝගයක් වශයෙන් නොයෙකුත් ආකාරයෙන් දකින්න හැටි දේශනා කළා. රාහුල සයන්හන්සේ පින්වත්නි එහෙමම පිඬු සිඟා වඩින එක අතහැරලා ගහක් මුලක වැඩ ඉඳලා හිතන්න පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ අර අවවාද කරපු විදියට. දැන් මේ විදර්ශනා භාවනාවෙන් විමසන්නේ. ඔහොම විමස ඉන්න අතරේ උතන ඒ ගහ මුලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. එතන පාරේ. ඒ වඩිනකොට රාහුල සයන්හන්සේ භාවනා කර ඉන්නවා දැකලා දැන් තමන් වහන්සේගේ ශිෂ්‍ය රත්නේ නෙමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ආචාර්යයන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ රාහුල සයන්හන්සේට කියනවා රාහුල හොඳට ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි රාහුල කිව්වා. දැන් ආනාපාන සතිය ඔන්න සමාධිය පිණිස හේතු වෙන ඒ වගේම ප්‍රඥාව පිණිස හේතු වෙන දෙකටම බලපාන සමාධියකට මේ මූලික උදව් වෙන හොඳම සමාධිමත් අරමුණක් තමයි ආනාපාන සතිය කියන්නේ. මේක මහත්ඵලයි මහානිසංසයි රාහුල මේක වඩන්න කිව්වා. දැන් රාහුල සයන්හන්සේ කර ඉන්නේ වෙන භාවනාවක්. ස්කන්ධ භාවනාව උන්වහන්සේ කර ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් විමසෙමස ඉන්නවා. තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ ඇවිල්ලා ආනාපාන සතිය වඩන්න කිව්වා. හැබැයි දැන් තමන් පුරුදු කරන භාවනාව ශාස්ත්‍රුන් වහන්සේ කියා දුන්න එකනේ. ඒ නිසා උන්වහන්සේ තවදුරටත් ස්කන්ධ භාවනාවම කරා හවස් වෙනකම් පින්වත්නි. ඔබ හිතන්න මේ අවුරුදු 15ක 16ක 17ක වගේ නව යෞවන වයසක ඉන්න අර අපි ටීනේජර්ස්ලා කියන වයසේ ඉන්න පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩින එක අතහැරලා දාලා ඒ දවසේ දානි ගැන තියෙන උනන්දුව අතහැරලා දාලා හවස් වෙනකම්ම මේ ස්කන්ධ භාවනාව වඩනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාද ලැබිච්ච වෙලාවේ මං තවදුරටත් මොකටද දාන වෙනුවෙන් වෙහෙසෙන්නේ කියලා. ඔබ හිතන්න උන්වහන්සේගේ ශික්ෂාකාමීත්වයේ උන්වහන්සේ සීලයට ගරු කරපු හැටි, අවවාද අනුශාසනාවට ගරු කරපු හැටි, උන්වහන්සේ සමාධියට ගරු කරපු හැටි, උන්වහන්සේ ප්‍රඥාව පිණිස පවතින අවවාදයට ගරු කරපු හැටි, උන්වහන්සේ භාවනාව තුළ හවස් වෙනකම්ම වැඩ ඉඳලා ඊට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වඩිනවා. රාහුල සයන්හන්සේ හරියටම දන්නේ ආනාපාන සතිය මහත්ඵල වෙන විදිහට කොහොමද වඩන්නේ කියලා. වඩන විදිහක් හරියට දැනන් හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේකින් අහනවා ස්වාමීනි ආනාපාන සතිය කොහොමද මහත්ඵල මහානිසංස වෙන විදිහට වඩන්නේ? දැන් මේ ප්‍රශ්නේ අහන්න උනේම පින්වත්නි
තමන්ගේ ආචාර්යයන් වහන්සේ සමාධිය පිණිස පවතින දුන්න අවවාද නිසා. ඔන්න බලන්න එතනදී රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ එකවරම ආනාපාන සතිය වඩන හැටි කියා දුන්නේ නැහැ. මොකද ආනාපාන සතිය වඩන්න ආනාපාන සතිය මහත්ඵල වෙන විදියට මහානිසංස වෙන විදියට වඩන්න නම් පින්වත්නි විතර්ක ਵਿਚාර බහුල නැති චරිතයක් වෙන්න ඕනේ. එතකොට කවුරු හරි චරිතයක් විතක්ක ਵਿਚාර බහුලයි නම් ඒ චරිතයට විතර්ක කරන සංඥා ඔස්සේ තමයි ආනාපාන සතියට එන්න ඕනේ. හොඳම උදාහරණයක් තමයි මෙන්න මෙතන. මේ සූත්‍රය මහා රාහුලවාද සූත්‍රය. අපි ඉස්සෙල්ලා ඔබට කිව්ව අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. පින්වත්නි රාහුල මේ පුංචි ස්වාමීන් වහන්සේ තාම රහතන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම කියා දුන ධාතු මනසිකාරය වඩන හැටි. ඇහුවේ ආනාපාන සතිය වඩන හැටි. දැන් බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ ධාතු මනසිකාරය වඩන හැටි. පඨවි ධාතුවට අයිති මේ ශරීරයේ කොටස් විමසන හැටි කියලා දුන්නා. ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට මේ ශරීරයේ අයිති කොටස් විමසන හැටි කියලා දුන්නා. මේ වගේ කොටස් කියා දීලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච අවවාදයේ උන මහත්ඵල වෙන විදියට ආනාපාන සතිය වඩන්න කියලා කියපු ඒ අවවාදයට රාහුල ස්වාමීන් වහන්සේට හික්මෙන් අවශ්‍ය වෙන විදියට හරිම අපූර්වට ආනාපාන සතියට එන විදිය ධාතු මනසිකාරයෙන් ඉඳලා ක්‍රමක්‍රමයෙන් ආනාපාන සතියට එන විදිය පින්වත්නි හරි පිළිවෙලකට කියලා දුන්නා. හරිම වටින සූත්‍රයක් මහා රාහුලවාද සූත්‍රය. භාවනා කරන්න කැමති අය අනිවාර්යයෙන්ම හොයාගෙන තේරුම් ගන්න, විශේෂයෙන්ම ආනාපාන සතිය පුරුදු කරන අය මහා රාහුලවාද සූත්‍රය අනිවාර්යයෙන්ම කියවන්න. පින්වත්නි දැන් ආචාර්යයන් වහන්සේගෙන් ලැබිච්ච අවවාදේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් ලැබිච්ච අවවාදේ දෙකම එක දවසක් තුල තමන්ට පුළුවන් විදිහට වඩන්න උන්වහන්සේ එදා උත්සාහ කරා. එතන අපිට එක පැත්තකින් අවවාදයට හික්මෙන විදිහක් පේනවා. අනිත් පැත්තෙන් උන්වහන්සේගේ සීලයට වගේම සමාධියට තියෙන ගරුක බව, ප්‍රඥාවට තියෙන ගරුක බව. රාහුල ස්වාමීන් වහන්සේ පින්වත්නි ඒ වෙලාවේ ආනාපාන සතිය පුරුදු කරන ඒ අනුපිළිවෙල මහා රාහුලවාද සූත්‍රය ඔස්සේ අහගත්තට පස්සේ දෙගටම උන්වහන්සේ ඒ විදිහට හිත පුරුදු කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ හිත හොඳට දැන් පදම් වෙනවා. සමාධිය හොඳට වැඩෙනවා. සමාධිමත් සිතක් හොඳට වැඩෙන බව ශාස්ත්‍රුන් වහන්සේ දැනගත්තට පස්සේ එනකොට අවුරුදු 20ක් විතර කියලා අටුවාවල කියන්නේ. අපි දැන් මේ කියන தත්ත්වයට එනකොට දැන් හොඳට සමාධියත් පුරුදු වෙච්ච සීලෙත් හොඳට පිරිසිදු වඩන ස්වාමීන් වහන්සේ නම මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේට දැන් විදර්ශනා අවබෝධය පිණිස ප්‍රඥාව පිණිස සියුම් ධර්මයේ කියා දෙන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේට සිතක් පහළ වෙනවා. රාහුලයන්ට දැන් නිකලස් සිතක් ඇති කරගන්න සුදුසු විදියට ඉන්ද්‍රිය ධර්ම මෝරලා තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දකිනවා. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ රාහුල සයන්හන්සට කියන රාහුල අද පිණ්ඩපාතේ වැඩිදි පත්කඩෙත් අරගෙන යන්. පත්කඩේ කියන්නේ පින්වත්නි වාඩි වෙන්න එලා ගන්න නිසීදනේ. වාඩි වෙන්නේ පත්කඩේ එලලා ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන ඔය සමහර වෙලාවට මිනිස්සු ලේන්සුවක් පාවිච්චි කරනවා වඳින්න ස්වාමීන් වහන්සේලාට. ඉස්සර මිනිස්සුන්ට තීච්ච පුරුද්දක් ඒක. ටිකක් ලොකුයි ලේන්සුවකට වඩා. වාඩි වෙන්න පුළුවන් ප්‍රමාණයට පත්කඩේ හදාගන්න ස්වාමීන් වහන්සේලා. පිණ්ඩපාතේ වැඩම කරලා ඉවරුණාට පස්සේ රාහුල සයන්හන්සට කිව්වා රාහුල පත්කඩෙත් අරගෙන දැන් අපි අන්දවණේට වඩිමු. ජේතවනේ කිට්ටුව තිබුණා පින්වත්නි අන්දවණේ කියලා. මේ අන්දවණෙත් එක්ක ලොකු ඉතිහාසයක් තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා එන ලස්සන ඉතිහාසයක් තියෙනවා අන්දවණෙත් එක්ක. නමුත් අපි දැන් රාහුල ස්වාමීන් වහන්සේ ගැන කතා කරන නිසා අපිට කාලය ගන්න බෑ අමතර කරුණු වලට. රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක අන්දවණේට වැඩලා එදා
දෙවිවරුත් දැනගත්තා බුදුරජාණන් වහන්සේ රාහුල සයන්හන්සේට විශේෂ අවවාදයක් දෙන්න කල්ැතෝම සූදානම් වෙනවා. එකත් එකටම රාහුලයන් වහන්සේ අද මාර්ගඵල අවබෝධයකට පත්වේවි. ඒ ලබන බුද්ධ අවවාදෙත් එක්ක අනේ රාහුලයන් වහන්සේ මගපලලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා නම් ඒක මේ ලෝකේ අපිට කොච්චර වාසනාවක්ද කියලා දෙවිවරු සතුටු වෙලා දෙවිවරුත් බලාගෙන හිටියා පින්වත්නි අවස්ථාව උදා වෙනකම්. රාහුල සයන්හන්සේ නිකලස් උත්තමයෙක් බවට පත් වෙන්නේ ඒ වගේ බොහොම මේ දෙවියන් පවා ආනුභාවයෙන් බලාපොරොත්තුෙන් හිටපු අවස්ථාවක අන්දවනේදී පින්වත්නි. එදා ඒ අන්දවනේ රාහුල ස්වාමීන් වහන්සේට ලැබෙනවා හරි අපූර්ව විදර්ශනා අවබෝධයට උපකාරී වෙන අනුශාසනාවක්. රාහුල මේ ඇස නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසක් දුකක්ද සැපක්ද? ස්වාමීනි ඒක දුකක්. අනිත්‍ය නම් දුක නම් රාහුල මම මගේ ආත්මය කියලා මේ ඇස දකින්න පුළුවන්ද? බැහැ ස්වාමීනි. ඔය විදියට ඇහුවා රූපේ රාහුල නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. අර විදිහටම අවවාද කරනවා කියලා දුන්නා. ඊට පස්සේ ඇහි විඥාන ගැන චක්කු සම්පස්ස ගැන චක්කු සම්පස්සජා වේදනා ඇහින් දකින රූපය කෙරෙහි ඇතිවෙච්ච ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාව ගැන මේ හැම එකක් ගැනම බුදුරජාණන් වහන්සේ දා අන්දවනේදී රාහුල ස්වාමීන් වහන්සේට කියා දෙනවා. රාහුල මේ සියල්ල නිට්ටය නම් දුකක් නම් මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද රාහුල කියලා අහන හැම ප්‍රශ්නයකටම පින්වත්නි උන්වහන්සේ හොඳට අවබෝධයෙන් නිකන් කටවචනින් නෙමෙයි අවබෝධයෙන් පිළිතුරු දෙනවා. ඒ වෙලාවේ ඇස ගැන වගේම කන ගැනත් ඔය විදිහටම ශබ්ද ගැන කනේ විඥාන ගැන සෝත සම්පස්ස ගැන සෝත සම්පස්සජා වේදනා ගැන මේ සියල්ල ගැනම අවවාද කරා. නාසය ගැන ගඳ සුවඳ ගැන නාසයේ විඥාන ගැන ඒ જીවහා සම්පස්ස ගැන જીවහා සම්පස්සජා වේදනා ගැන ඔහොම මේ නහය ගැන වගේම දිව ගැන ඒ රස ගැන ඊට පස්සේ කය ගැන කයේ පහස ආදී කාය සම්පස්සජා වේදනා දක්වා ඊට පස්සේ මනස ගැන අරමුණු ගැන මනෝ සම්පස්සජා වේදනා දක්වා සියල්ලම මේ විදියට රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ එකින් එක විදර්ශනා අවබෝධයට ප්‍රඥාවට පත්වෙන රාහුල ස්වාමීන් වහන්සේගේ සමාධිමත් සිතක් තියෙන වෙලාවේ තේරුම් කරලා දෙනවා පින්වත්නි. අන්ද වනේදී මේ අසිරිමත් අනුශාසනය අහගෙන ඉන්නකොට ආයතන ගැන සලායතන ගැන ඒ වගේම බාහිර ආයතන ගැන විඥාන ආයතන ගැන ස්පර්ශ ආයතන ගැන වේදනා ආයතන ගැන සියල්ල ගැනම රාහුල ස්වාමීන් වහන්සේට පූර්ණ අවබෝධයක් පූර්ණ ප්‍රඥාවක් සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙලා පින්වත්නි වයස 20ක වගේ වෙනකොට එදා ඒ අන්ද වනේදී මේ උත්තම මහා භද්‍ර වූ රාහුල ස්වාමීන් වහන්සේ දෙවියන්ගේ පවා සතුටු ගෝසා නැගෙන වෙලාවේ ඒ අන්දවනේ මහරහත් භාවයට පත් වුණා. රාහුල ස්වාමීන් වහන්සේ ගැන එදා පින්වත්නි රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ විවිධ විදිහේ විවිධ අවස්ථා ඒයින් පස්සේ සිදුවිච්ච සිදුවීම් අපි ඔය සීලයට සමාධියට ප්‍රඥාවට අදාළ දේශන වලින් පස්සේ තියෙන පොඩි වෙලාවේ කෙටියෙන් කියන්නම්. සමහර අවස්ථා තියෙනවා යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට අසනීප වෙනකොට පුත්‍ර රත්න වෙච්ච මේ රාහුල ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඒ ආදරණීය තමන්ගේ මාතෘ මෙහෙණින් වහන්සේ ගැන සොයා බලපු හැටි. එක අවස්ථාවක යසෝදරා මෙහෙණින් වහන්සේට බඩේ රෝජාවක් හැදෙලා බඩේ අමාරුවක් හැදෙලා පින්වත්නි. ඒ වෙලාවේ මෑණියන් වහන්සේ කියලා උන්වහන්සේ අමතලා අහනවා ඔබ වහන්සේට මේ තියෙන බඩේ රෝජාව මීට පෙරත් හැදිලා තියෙනවද කියලා. යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේ වෙලාවේ
රාහුල ස්වාමීන් වහන්සේට කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ මගේ මේ බඩේ රුජාව මට ගිහි කාලෙත් හැදිලා තියෙනවා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ හරියම ප්‍රඥාවන්ත විදියට ඒ වෙලාවේ අහනවා ඔබ වහන්සේට ගිහි කාලේදී ওই බඩේ රුජාව හැදෙනකොට ඒකට ගත්ත මොන හරි බේතක් තියනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි බේතක් තියනවා කිව්වා. මී අඹ පිරිසිදු හකුරුත් එක්ක මිශ්‍ර කරලා පානය කළාට පස්සේ මට මේ බඩේ රුජාව හොඳ වෙලා තියෙනවා කිව්වා. රාහුල ස්වාමීන් වහන්සේ කල්පනා කරා මම මේක භාග්‍යතුන් වහන්සේට කියනවද ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවද මොග්ගල්ලාණන් වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආචාර්යයන් වහන්සේ කාටද කියන්නේ කියලා කල්පනා කරලා සරියුත් මහ රහතන් වහන්සේව මතක් කළා ගිහිල්ලා උන්වහන්සේට කියනවා පින්වත්නි හරි පුදුමයි එදා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොසල් රජතුමාගේ මාලිගාවට වැඩියට පස්සේ රජ්ජුරුවන්ට මී අඹ වට්ටියක් සේවකයෙක් ගෙනල්ලා දීලා ඒ වෙලාවේ එතනම ඒ මී අඹ වට්ටිය මේ මී අඹ සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කළා. පිරිසිදු පැණිහකුරුත් පූජා කළා. ආශ්චර්යයි ඒ රහතන් වහන්සේලාගේ ආනුභාවය පින්වත්නි. රාහුල සයින්හන්සේට මේ ටික සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගෙනත් දුන්නාට පස්සේ යසෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේට පූජා කරනවා. එදා ඒ මී අඹත් එක්ක මී අඹ යුසයි මේ පැණි යුසයි හකුරු වල තියෙන පැණි යුසයි එක්ක මිශ්‍ර කරපු මේ පැණියට පින්වත්නි උන්වහන්සේගේ බඩේ රුජාව සුව වෙනවා. මේ රාහුල මහරහතන් වහන්සේ ගැන තව බොහෝ කතා කළ යුතුදී අපි සාකච්ඡාවේදීත් කතා කරමු. ඔබ සියලු දෙනාට පින්වත්නි රාහුල ස්වාමීන් වහන්සේගේ සීලයට අදාළ සමාධියට අදාළ ප්‍රඥාවට අදාළ අනුශාසනා වෙන වෙනම සාකච්ඡා කරමින් රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතේ බොහෝ කරුණු කතා කරන්නට අද දවසේ අපි තීරණය කරන්න එක හේතුවක් තමයි දායකත්වයෙන් එකතු වෙන පින්වත් සුනෙත් තාරක විජේසිංහ පුතණුවන් මගෙන් විශේෂ ඉල්ලීමක් කළා ස්වාමීනි රාහුල ස්වාමීන් වහන්සේගේ කුටිය දඹදිව ගියාට පස්සේ දැක්කම වින්ද්‍යා ශමීගා රත්නායක කියන තමන්ගේ ආදරණීය බිරිඳ රාහුල ස්වාමීන් වහන්සේ කෙරෙහි පුදුමාකාර සෙනෙහසක් ඇති වෙලා උන්වහන්සේ ගැන බොහෝ තොරතුරු හොයන්න ආස හිතිලා ඇයට හිතුණලු මේ සිත්නෙත් අසපුව තුලින් ඒ ගැන කරුණු දැනගන්න. ඉතින් ඒ සුනිත් තාරක පුතාගේ විශේෂ ඉල්ලීමට අද අපි මේ කරුණු සාකච්ඡා කළේ මේ මාතෘකාව තෝරගත්තේ දායකත්වයෙන් එකතු වෙන්නේ ඒ ඇත්තන් දෙසැම්බර් 4 වෙනිදාට අවුරුදු 5ක් සපිරෙන අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනයේට සෙත් ප්‍රාර්ථනා කරලා සේවක සේවිකාවන්ට පාරිභෝගික මහත්ම මහත්මින්ට ආශිර්වාද කිරීම මූලික අරමුණක් කරගෙන ෆැෂන් ආකේඩ් අකුරැස්සේ පිහිටි ආයතනයේ සේවය කරලා රියානුතරකින් මිය ගිය අගලකඩ පදිංචිව සිටි අමල් කුමාර තරුණ මහතාට පුණ්‍යානුමෝදනා කරන්නටත් සංසාරගත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් ධර්ම දානමය කුසල කර්ම අනුමෝදන් කරන්නට පින්වත්නි දෙවියන් හරි වාසනාවන්තයි මොකද හේතුව අපි සාකච්ඡාවේදී කතා කරමු රාහුල මහරහතන් වහන්සේ ගැන කතා කරන මේ අනුශාසනාවේදී දෙවියෝම ගොඩාක් වාසනාවන්තයි කිව්වේ ඇයි කියන එක ගැන අපි දෙවියන්ට ආශිර්වාද කරනවා රාහුල මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා නිරන්තරයෙන් වන්දනා කරන ඒ දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට මේ බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අපි මේ රැස් කළ පිනත් හේතු වෙත්වා මේ බුද්ධ ශාසනය තුළ මහරහතන් වහන්සේලා ගැන අහනකොට සාකච්ඡා කරනකොට උන්වහන්සේලා ගැන සිහි කරනකොට පින්වත්නි අපි තුළ වැඩෙන්නේ අප්‍රමාණ ප්‍රසාද කුසලයක්. ඉතින් මේ හැම කුසලයක්ම ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වෙත්වා. සුනෙත් තාරක සහ වින්ද්‍යා ශමීගා ඒ පින්නතුන්ගේ මූලික අරමුණු කරගත්ත සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙත්වා. අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනයටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා අවුරුදු 5ක් සපිරෙන මේ මොහොතේ ඔවුන්ටත් යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා කියලා. ඒ වගේම අද විශේෂයෙන්ම අපි මහරහතන් වහන්සේ නමක් ගැන උන්වහන්සේගේ චරිතය ගැන කතා කළේ සුවිශේෂ දවසක පින්වත් සෝම ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ දෙසැම්බර් 12 වෙනිදා නම් වූ අපිට කවදාකවත් ජීවිතය අමතක නොවන දවස අද. ඉතින් අපි රැස් කළ පින උන්වහන්සේට අනුමෝදන් කරනවා.
සෝම ස්වාමීන් වහන්සේ සදෙව්ලොව සිට අපි මේ රැස් කළ පින උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ රටේ අපි සියලු දෙනාට නොයෙක් දීඝ ව්‍යාප්තව නන්දේශ වැඩිමින් ධර්මයේ කියා දෙන සියලුම පින කුසලයේ අපි සෝම ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙත්වා කියලා ආශිර්වාද කරමින් අද දවසේ පින්වත්නි ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙච්ච ඇත්තන්ටත් ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච හැම දෙනාටමත් මේ සියලු පින සෙත් ප්‍රාර්ථනා කරමින් හැම දෙනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම සැලසෙත්වා කියලා මෙත්සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නේ තසපුව ධර්මදේශනාවයි නිමාවට පත්ුනේ. සුනෙත් තාරක කොතරම් වාසනාවන්තද කියලා හිතෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ පිළිබඳව කළ මේ දේශනාවත් එක්ක අද ඔහුගේ කැමැත්ත තමයි ඉටු වුණේ. අනිත් පසින් අපිත් හරි වාසනාවන්තයි. සුනෙත් නිසාම අපිටත් ඒ වාසනාව ලැබුණා. ඒ වගේම රාහුල මහරහතන් වහන්සේ නිසා කොතරම් වාසනාවක් අපට හිමි වුණාද කියලා මේ දේශනාව අහනකොට දැනෙනවා. මොකද මේ අවවාදයන් පිළිබඳව ශික්ෂාකාමී භාවය පිළිබඳව විනය පිළිබඳව උන්වහන්සේගේ ඉවසීමේ ගුණය පිළිබඳව කොතරම් දේවල් අහන්න ලැබුණාද, කොතරම් දේවල් දැනගන්න ලැබුණාද, කොතරම් දේවල් ජීවිතයට එකතු කරගන්න ලැබුණාද. ඒ නිසා ඒ සියලු දේවල් සමගින් අපි ධර්ම සාකච්ඡාවේදී තවත් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගෙන් දහම් කාරණා දැනගනිමු. ඒක රැඳෙන්න පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. සිට්නෙත් අසපුව සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ. මේ සිට්නේ තසපුව සමග සම්බන්ධ වෙනවා. සිට්නේ තසපුව තුල අපි අද දවසේදී තාමත් වැදගත් වූ වටිනා වූ දේශනාවක් චරිතාපදානයක් පිළිබඳව. මම හිතන්නේ මේ දේශනාව තුළදී දැන් අපි සාමාන්‍ය රාහුල මහරහතන් වහන්සේ පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ අපි දන්න කාරණාත් එක්කමනේ. හැබැයි මට හිතුනේ මේ දේශනාව අහගෙන ඉන්නකොට අපි නොදන්න කාරණා තව කොච්චර තියෙනවද කියලා. බොහෝ වෙලාවට දැන් බොහෝ දෙනාගේ මනසේ රාහුල මහරහතන් වහන්සේ පිළිබඳවම වෙන්නේ පුංචි රාහුල මහරහතන් වහන්සේ. ඒ පොඩි හාමුදුරුවෝ කෙනෙක් කියන විදිහට තමයි ඔළුවට එන්නේ. මොකද එහෙම අත්දැකීමක් තමයි බොහෝ දෙනාගේ මනසට ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා එතන නවතිනවා. හැබැයි ඉන් එහාට ගිය කොතරම් වටිනා වූ දායාදයන් ලෝකයේ හමුවට ගෙනෙන්නට උන්වහන්සේ හේතු වුණාද කියලා හිතනකොට අප්‍රමාණ ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මට අද සාකච්ඡාවේ ආරම්භයේදීම හිතුනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේට ආරාධනා කරන්න. රාහුල හාමුදුරුවෝ කියන්නේ බෝසතාණන් වහන්සේගේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගිහි කල රතාචාර්ය තමයි චන්න ඇමතිය. බලන්නකො වෙනස කියලා. මට පුදුම වෙනසක් දැනෙන්නේ. ඉතින් දැන් චන්න ඇමති අද ඉන්න ඇමතිලාගේ ළඟ ඉන්න අය වගේ තමයි හැසිරුනේ. හැබැයි පුත්‍ර රත්නය වෙලා රාහුල හාමුදුරුවෝ ඊට හාත්පස වෙනස් වූ ස්වභාවයක් තමයි පෙන්වුම් කළේ. මේක හොඳ ආදර්ශයක් වර්තමානයේටත් නේද අපි හඳුනන. ඇමති පුතාලටත් ඇමති පුතාලට. දැන් බලන්න සමහර වෙලාවට රාහුල සයන්හන්සේ පුංචි කියලා අපිට හිතෙනවා. රාහුල සයන්හන්සේ අර හිස නමලා බොහොම අනුකම්පාව හැමෝගෙම දිනාගත්තා වගේ අපිට හිතෙනවා පොඩි හාමුදුරු කෙනෙක්. ඒතර සමහර ලායිට් කෙනෙකුට කියන එක කියුට් ඇති. ඔව් එහෙම අන්න ඒ වගේ කියලා හිතෙනවා. වරුණ එකපාරක් ඔය නන්දෝපනන්ද මේ නාගරාජයා ඉන්නේ. ඔය නාගරාජයා මහමේරු පර්වතයේම වසාගෙන බුදුරජාණන් වහන්සේ වයි රහතන් වහන්සේලා සියලු දෙනා වහන්සේ මේ නන්දෝපනන්දගේ
නාග බවනට උඩින් වැඩියා කියලා මාන්නයක් ඇවිල්ලා දන්නෙත් නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා රහතන් වහන්සේ ගැනවත් දන්නේ නැහැ මෙයා. ඔව්. මෙයාගේ හිතේ ආවා මේ සියලු දෙනාම සුන්නත් දූලි කරනවා. තනිකර අල්ලු කරනවම කියලා තමයි විනාශ කරන්න ලෑස්ති වෙලා දැන් මේ ඉන්නේ. ඔව්. ඇවිල්ලා. එතකොට ඒ වෙලාවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයන් වහන්සේ නමක් ගිහි කාලේ මේ කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ ඔහොම ඊට පස්සේ විවිධ ස්වාමීන් වහන්සේලා ඉල්ලීම් කරනවා ස්වාමීනි මේ මම මෙයාව මේ දමනය කරන්න වරුණ ලේසි පහසු පෙනුමන් නෙමෙයි නන්දෝපනන්ද නාගරාජයාගේ තියෙන්නේ. ලේසියෙන් කෙනෙකුට දමනය කරන්නත් බෑ එහෙම. රහතන් වහන්සේ නමකුණත් ලේසියෙන් එහෙම දමනය කරන්න බෑ. එහෙම මහා ප්‍රතාපවත් මේ නාගරාජයව ඒ වෙලාවේ රාහුල ස්වාමීන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි මම මෙයාව දමනය කරන්නම් මට ඔබ වහන්සේ අවසර දෙන්න කියනවා ඉල්ලීමක් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ රාහුල ඔබට ඒ සිතුවිල්ල යලි පහළ නොවේවා කියලා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේට විතරයි අවස්ථාව දුන්නේ. එහෙමයි. හරිද? අපි මුගලන් මහරහතන් වහන්සේ ගැන කතා කරනකොටත් නන්දෝපනන්ද නාගරාජයා දමනය කරපු එක ගැන කතා කරනවානේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඉල්ලීම කරන්න කලින් රාහුල සයන්වහන්සේ තිල්ලුවා කියන එක මම කියන්නේ. ඔව්. ඒතර මේ නිකන් කියුට් බෝලේ වගේ හිටපු නිකන් අහිංසක නෙමෙයි. එහෙමනේ හිතන්නේ. මේ මහා පෞරුෂයක් තිබුණ උත්තමයන් වහන්සේ නමක් අර වගේ නන්දෝපනන්ද මහා නාගරාජයව පව දමනය කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ සංඝයා අතර වැඩ ඉන්නකොට කොච්චර කීකරුද කොච්චර නිහතමානීද කියන එක දැන් පෞරුෂය ගැනත් තේරුම් ගන්න මම හොඳ තැනක් කියන්නම්. මේ ඔය දැන් ආගන්තුකෝ ගොඩක් ස්වාමීන් වහන්සේලා වඩනකොට වරුණ 500 නම 1000 නම ඔහොමනේ වඩින්නේ. ඔය වඩින ඔක්කොම ස්වාමීන් වහන්සේලාට කුටි සෙනසුන් තියෙන්න බෑ. සමහරලාට ඉතින් එක පාටම ස්වාමීන් වහන්සේලා 1000 නම ඔහොම වඩිනවා. හවස් යාමේ හරියට කොහේ හරි තැනක් පිළිල කරවන්නවත් වෙලාවක් නැහැ. කුටි මදි. තියෙන කුටි වල කීප නම සැතපෙලා උපසම්පදා භික්ෂූන් වරුණ මේ සමහර වෙලාවට එහෙම සංඝ පිරිස වැඩියෙන් වඩින වෙලාවල් වලට රාහුල ස්වාමීන් වහන්සේටත් ඇවිල්ලා දැන් කියනවා මේ ස්වාමීනි අපිට වැඩ ඉන්න තැනක් නැහැ කියලා. අනේ ස්වාමීනි මේ වඩින්න මගේ කුටියට මං කොහේ හරි ඉන්නම් කියලා ඒ වෙලාවේ උන්වහන්සේගේ කුටිය අර ස්වාමීන් වහන්සේලාට දෙනවා. නිතරම තමන්ගේ කුටිය ආගන්තුකෝ වඩින වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට දීලා උන්වහන්සේ ඔය කොහේ හරි සැතපිච්ච කෙනෙක්. ඒ අර තාත්තා බුදු වෙලා ඉන්නවා කියලා එහෙම එකක් නෑ. පුදුම නිහතමානීකම මේ කුටිය දීලා දවසක් අපි කවුරුත් දන්න සිද්ධියක් දවසක් භාග්‍යතුන් වහන්සේගේ කුටියේ පිටුපස තියෙන මේ උන්වහන්සේගේ ගන්ධ කිලියත් එක්ක තියෙන මේ වච්ච කුටියට වඩිනවා. අපි වච්ච කුටිය කියලා ගෞරවයෙන් කිව්වේ වැසිකිළිය. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරන වැසිකිළිය. එතකොට දැන් රාහුල ස්වාමීන් වහන්සේ කාටවත් කරදරයක් නොකර හැමතැනම ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. ඒතර මේ උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේලාට ඒ වෙනකොට මේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් එක්ක මේ එක කොටියේ සැතපෙන්න මේ විනය පැත්තෙන් තහනම් වෙලා තිබුණේ. එහෙමයි. එතකොට දැන් තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්න කුටියකට එහෙම වැඩලා කටයුතු කරන්නත් බෑ සීලේ පැත්තෙන් බලපානවා. මේ සීලය කෙරෙහි තියෙන ගෞරවය. එතකොට උන්වහන්සේ නිසා මොකද කළේ කිසිම ස්වාමීන් වහන්සේ නමකට ඒ සීලයට හානියක් නොවේවා කියන හිතෙන් වැසිකිළිය ඇතුලේ කවුරුත් සයන්වන්නවන්නේ නෑනේ. ඒ නිසා උන්වහන්සේ වැඩම කරා භාග්‍යතුන් වහන්සේගේ මේ ගන්ධ කුටියට. වැසිකිළියට. ඔව් ඒ වච්ච කුටියට. එතකොට ගිහිල්ලා සැතපුණා. පෞරුෂත්වයේ තියෙන්නේ ඔන්න දැන් මෙතනයි. සමහරව ඕකෙදී අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ හිමිදිරියේ ඔතන වැඩම කරලා අර උගුරෙන් හඬක් පාදනවා කියලා අපි සමහරලාට උගුර පාදන්නේ. අන්න එහෙම උගුර පාදනවා. ඒක සාමාන්‍ය භාග්‍යවතුන් වහන්සේගේ සිරිතක්. දැන් තමන් වහන්සේ පුද්ගලිකව පරිහරණය කරන වැසිකිළිය. ඒ වුණත් උන්වහන්සේ ඇතුළට වඩින්න කලින් සිරිතක් විතර උගුර පාදනවා. එතකොට දැන් ඇතුළෙනුත් රාහුල ස්වාමීන් වහන්සේකින් උගුර පාදන හඬ ඇහුණා. රාහුල සයන්වහන්සේ අවදියෙන් හිටියේ.
ඇයි අවදියෙන් හිටියේ? ඒකටත් හේතුවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී උග්‍රපාදානකොට උන්වහන්සේ දැනන් හිටියේ නැද්ද රාහුල සයන්සේ ඇතුලේ වැඩ ඉන්නවා කියලා? මොකද කවුද ඇතුලේ කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒතර අරහෙන් කියනවා ස්වාමීනි මම රාහුල කියලා. මොකද රාහුල මෙතන කියලා අහනවා. එතකොට කියනවා ස්වාමීනි වැඩිහිටි සංඝයාට මේ කුටි මදි වෙලා මගේ කුටියත් පූජා කරා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විනය පැත්තෙන් ශික්ෂාපදේ ලිහිල් කරනවා යම් සීමා කාලයක් දෙනවා සාමණේර භික්ෂුවකට මෙන්න මේ දින ගණන උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකගේ කුටිය වැඩ ඉන්න අවසර දුන්න ඒ සිදුවීමත් එක්ක විනය ඒ විදිහට සංශෝධනයක් කරා රාහුල සයන්සට වෙච්ච සිදුවීමත් එක්ක මෙතනදී දැන් රාහුල සයන්සගේ පෞරුෂිකය මොකක්ද දන්නවද? මාරයා හැමතිස්සෙම මොකක් හරි අර අංචි අදිනවා. ඔක මොනවා හරි එකක් කරන්න බලන ඉන්නේ. මාරයා ඇවිල්ලා රාහුල සයන්ස බය කරන්න ඕනි කියලා හිතුණා මෙයාට. ඊට පස්සේ මහා කියන සමහර ඇත්තෝ ඉන්නේ කුලප්පු වෙච්ච දැක්කම බය හිතෙන. ඒ වගේ මහා දැවැන්ත සද්දන්ත හස්තියගේ වේශයක් මවාගෙන කුලප්පු වෙච්ච විදිහට මේ වැසිකිළිය පැත්තට එනවා. එතකොට ඇවිල්ලා වැසිකිළිය කඩන්න හදන විදිහට අර සද්ද කරන්නේ කෑ ගහලා සද්ද කරනවා. කොංචනාද කරනවා. එතකොට දැන් ඒ සද්දේ ඈතට ඇහුණා වරුණ. එතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ නැතෝ වෙන සයන්ස නමක් වැඩ හිටියා නම් වැසිකිළියම පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒ හඬට එතකොට ඒ සද්දේ භාග්‍යතුන් වහන්සේටත් ඇහෙනවා. භාග්‍යතුන් වහන්සේ ගඳ කිලියේ වෙලාවේ සැතපීලා හිටියේ. භාග්‍යතුන් වහන්සේට ඇහුණා. භාග්‍යතුන් වහන්සේ හඬ ඇහිලා බැලුවා කාගේද මේ සද්දේ? දැක්ක මේ මාරයාගේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මාරයාට දැන් රාහුල සයන්හන්සේ දන්නේ ඒක. මාරයාට ඇහෙන විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වදාරනවා මේ නුඹ වගේ තව 1000ක් කොතෙන්ට පුළුවන් නම් එන්න. මගේ රාහුල එහෙම බය වෙන්නේ නැහැ කිව්වා. මගේ රාහුලෝ එහෙම බය කරන්න බෑ කිව්වා. ගෙන් බුදුරජාණන් වහන්සේ දැනගෙන එතකොට දැන් දන්නවනේ එහෙනම් දැතුල ඉන්නවා කියලා ඔක්කොම. දැන් ඔය අපි වැසිකිලි හිටියා කියන එක කතා කරාට මේ කොටස තෙන්ට ගොඩක් කලාවට කතා කරන්නේ නැහැ. මෙතන බලන්න රාහුල සයන්සගේ පෞරුෂය. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙතන නුඹ වගේ තව 1000ක් අරන් එන්න. 1000ක් අරන් එවලා 1000කගේ සද්දය උතන නංවන්න. මගේ රාහුල බය වෙන්නේ නැහැ කිව්වා. මගේ රාහුලව ලොම් ගහක්වත් සොලවන්න නුඹට බෑ කිව්වා. ඒ ලයේ උපම් පුතෙකුගේ තියෙන අකම්පිත හදවතක තියෙන ස්වභාවය උන්වහන්සේ අඳුරනවා. ඒ නිසා ඒ වෙලාවේ එහෙම දැනගෙනත් උන්වහන්සේ අතෙන්දී මේ වච්චකොට්ටියේ ළඟ අහනවා කවුද ඇතුළේ ඉන්නේ කියලා. ඒ ඇයි එහෙම අහන්නේ? එතනදී වෙච්ච කතා බහ උන්වහන්සේට අවශ්‍යයි සංඝයා අතර කියන්න. සංඝයා අතර කියනකොට මේ විනය සංශෝධනයක් කරා කියන්නේ විනය සංශෝධනය කරන්න කවුද ඇතුලේ ඉන්නේ? ස්වාමීනි මම රාහුල. ඇයි ඔය ඇතුලේ? අන්න ඒ ඇයි කියලා කියපු ප්‍රකාශය ඕන උනා. පිළිතුර ඕන වුණා. පිළිතුර ඕනේ විනය සංශෝධනය කරන්න. ඒ නිසා උන්වහන්සේ අතෙන්දි තහනවා. ඒකවල බලන්න මේ අපි රාහුල මහරහතන් වහන්සේගේ සමහර වගේ පෞරුෂය පෙන්නපු තැන් බොහෝ තියෙනවා. මේ කියුට් කියන එහෙමම නිකන් අහිංසකයි ඔහේ කරබාගෙන ඉන්නේ නැති බය අඩු කියලා එහෙම එකක් නැහැ. උන්වහන්සේ හරිම පෞරුෂමත්. වරුණ මේ තව තැනක් තියෙනවා. උන්වහන්සේ බොහෝ විට තමන් වහන්සේගේ කියන්නේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ හරියට ಗುಣ දැක්කා. ඒ ಗುಣ දැක්ක අපූර්ව තැනක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක දවසක් පිණ්ඩපාතේ වඩිනවා. තව සංඝ පිරිසක් ඒ කියන්නේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා 500 නමක් විතර. ඒ වඩිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට උන්වහන්සේගේ මෑණියන්ගේ ගමටත් වඩින්න. සාරි බැමිණියගේ. එදා සාරි බැමිණියගේ අසල්වැසි ගෙවල් වලටත් පිණ්ඩපාතේ වඩින ගමන් තමයි මේ ගෙදෙට්ට වැඩියේ. නැතු එකපාරටම මේ ගෙදෙට්ට වැඩියේ නෑ. සාරි බැමිණියට දැන් මගතියා වඩිද්දිම ආරංචි වුණා ඔන්න පුත්‍රයන් වහන්සේ මේ පාරේ ගෙවල් පාරේ පිඬුසිකා වඩිනවා කියලා. සාරි බැමිණිය පිච්චි හිටියයි. දැන් වරුණ කෝටි ප්‍රකෝටි කෙනෙකුගේ පවුලේ ළමෙක් ගෙවල් පාරේ ගෙවල් වලින් මොනවා හරි ආහාර ටිකක් ඉල්ල එනකොට මන්නක්කාර අම්මා කෙනෙකුට කොහමද? එතකොට
දැන් ගෙදෙට්ට වැඩියට පස්සේ ගේ ඇතුලේ ඔක්කොම ආසන පිළියෙල කරලා දුන්නා. ඉක්මනට දාන පිළියෙල කරලා ලෑස්ති කරලා ස්වාමීන් වහන්සේලා ඔක්කොටම පූජා කරා. හැබැයි දාන ටික බෙදුවේ බැන්න. සාරි බැමිණිය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟ ඔන්න දැන් බෙදනකොට බයින්න ගත්ත මෙච්චර කෝටි මේ ගණන් මේ මෙච්චර ධනයක් තියෙද්දි තමන්ට પરම්පරා ගානකටත් එක්ක දේ තියෙද්දි මෙතන ලැජ්ජ නැද්ද මෙහෙම කරන්න කියලා දැන් බයිනෝ හොඳට අපිට ලැජ්ජ කරන්නේ ඇයි මෙහෙම කිය බයිනෝ. සාරිපුත් මහ රහතන් වහන්සේ කිසි වචනයක් කිව්වේ නැහැ. ඊට පස්සේ වැඩේ තියෙන අනිත් ස්වාමීන් වහන්සේලා ළඟට බෙද යනකොටත් බැන යනවා. රාහුල සයන්වන්සේ උතන හිටිය රාහුල සයන්වන්සේටත් බැන්නා. මහා කපටි මගේ පුතා විතර නෙවෙයි කියන්නේ. ඇත්තටම දැන් ඒ වෙලාව වෙනකොට සාරි බැමිණියගේ දුවලා පුතාලා මේ කියන්නේ සාරිපුත් මහ රහතන් වහන්සේ උපවාන මහ රහතන් වහන්සේ ඔහොම කීයක්ද රහතන් වහන්සේලා මේ එතකොට ඔතෙන්දී චූලා උපචාලා සීසු උපචාලා ඒ වගේ නංගිලා ටික සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ඔක්කොම මහාන වෙලා මුළු පවුලම ළමයි ටිකම මහාන වෙලා. ඉතින් පුදුම දැන් තරහක් තියෙන මෙහෙම හිඟා කනවා මෙච්චර ධනෙ අතහැරගෙන ගිහලා. ඒකට මේ දැන් අර රාහුල මහ රහතන් වහන්සේ ආසන්නයේ ඉද්දිත් කියනවා තමුන්වහන්සේලාට සුගතියවත් ලැබෙන්න එපා කියලා බැන්න. ඉතින් ඔක්කොම දැන් ඔන්න බැනුන් ටික අහගෙන ඊට පස්සේ වෙලාව ඉතුරුයි කියලා තේරුණා ආරාමයට වඩින්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංඝයාට කිව්වා මෙතන වළඳන්න ඕනේ අපි මේ ආරාමයට ගිහින් වළඳමු කියලා වැඩියා. වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේ රාහුල සයන්වන්සේ වඩම්මලා අහනවා එතෙන්දී රාහුල මේ මොනවද අද උනේ මේ සාරිපුත්තයන්ගේ නිවසට වැඩියට පස්සේ කියලා. ස්වාමීනි හොඳ හැටියට බැනුම් ඇහුවා ඒකෝ. එතකොට මේ ඉතින් සාරිපුත්තයන් වහන්සේ මොකෝ කිව්වේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි වචනයක්වත් කිව්වේ නැහැ කිව්වා. බොහොම නිහඬව හැබැයි එතන වළඳන්නේ නැතුව වැඩියයි කිව්වා. එතෙන්දිත් ওই ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයේ තියෙන මේ රහතන් වහන්සේ නමකගේ තියෙන ගුණ අකම්පිත ස්වභාවය, කම්පා වෙන්නේ නැති ස්වභාවය ගැන ලස්සන්ට මේ දේශනයක් කරන. දැන් අපි නම් වරුණ ඔබ හිතන්න අපේ ගෙදරකට වැඩලා හොඳට අම්මලාගෙන් බැනුම් ඇහුවොත් එහෙම අපිත් එක්ක අර තව සංඝ පිරිසක් වැඩියොත් ගෝල හාමුදුරුවරු අපි හිතනවානේ මේ ඔක්කොම ඉස්සරහා ලැජ්ජාවටපත් වුණා මේ ඒ තමන්ගේ මම්මගෙන් මේ මගේ ගෝලිය ඉස්සරහා මම බැනුම් තමන් බනින්නට පුළුවන්. එහෙම නැතිනම් තමන්ට ඒ ලැජ්ජාව නිසා එතනින් පලා යන මොකක් හරි හේතුවක් ඒ ලැජ්ජාවට සමහරලාට අපි අර සංඝයා ඉස්සරහා මූණ දී ගන්න බැරුව වගේ නිකන් අපිට එහෙම විවිධ ප්‍රතික්‍රියා එනවනේ. ඉතින් නෑ සාරිපුත් මහ රහතන් වහන්සේ එහෙම දෙයක් උනාද නැද්දවත් නෑ. අකම්පිතයි. ඉවසීමයි බය අඩුකමයි. දැන් ඔක සමාජීත් පටලවල කියනවනේ. සමහරව ඉවසන එකට කියනවා පිරිමිකමක් නෙමෙයිද. පිරිමින්ට කියන්නේ ඔක වැඩිපුරම. පිරිමිකමක් නෙමෙයි මේ කිසිම වැඩකට නැති විදිහට හැසිරෙන්නේ මං වගේ නම් එතනදී මරා ගන්නවන්නේ එහෙම කියන්නේ. ඒ කියන්නේ ඉවසීමයි බය අඩුකමයි අපේ මිනිස්සු පටලවගෙන වගේ මට හිතෙන්නේ. ඔව් දැන් මේ ඔය සිරගත වෙච්ච අය ඉන්නේ. ඔය වගේ ප්‍රශ්නවලදී බලන් හිටියේ නෑ මන්නම් දීලා ඇද්දා කියන. ඔබ වහන්සේලා අත්දැකීම් තියෙනවා. ඔබ වහන්සේ දේශන වලට ගියාම ඕන තරම් හම්බෙලා තියෙනවා. ඔය එහෙම අය දැන් කියනවා එතන ඇතුළේ ඉඳලා මට ඉවසන්න තිබ්බේ හාමුදුරුවනේ. මෙතනදී තමයි කියන්නේ. මට වැරදුනා හාමුදුරුවනේ තෙන්දී. ඉතින් අනිත් වෙන කතාවක් නෑනේ. එතන තීරණේ මොකද්ද ගන්න කියලා මන්නම් ඉවස හිටියේ නෑ දුන්නා කියලා අතන ගිහලා දැන් අරක කියනවා මට තව ටිකක් ඉවසන්න තිබ්බේ කියලා. ඒක පස්සෙත් එයාට තේරෙනවා මේ දෙකේ සැබෑම අමාරු දෙය. දැන් ඕනම තැනක එතන අමාරු දෙයනේ මේ ප්‍රබල වෙන්නේ. අපිට ගැහුවොත් ගැහුවා මැරුවොත් මැරුවා කියන එක අමාරු නෑ. හැබැයි ඒකෙදි ඉවසලා ඒ ප්‍රශ්නේ දුර යන්නේ නැති වෙන විදිහට Tamanට එතෙන්දී තමන්ගේ හිත රැක ගන්න වරුණ මහා පෞරුෂයක් ඕනේ. ඒ පෞරුෂය නැතිකමට බය අඩුකම පෞරුෂ නැති තැනනේ බය අඩුකම තියෙන්නේ. එතකොට ඔය මහා පෞරුෂිත කියන කෙනෙකුට පුළුවන් නම් ඉවසලා පෙන්වන්න කියන්නේ අන්න පෞරුෂය. එතනයි තිබෙන්නේ වෙනස. ඒ පෞරුෂකෝ තියනද ලීසින් හදාගන්න පුළුවන්ද? ඉතින් එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේට පෞරුෂය තිබ්බා.
අපේ හන්ද තව තැනදී මට පහදලා දෙන්න. දැන් උන්වහන්සේගේ රාහුල මහරහතන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට දැන් අර ඔබ වහන්සේ කියපු හික්මීම ශික්ෂාකාමී භාවය, එතකොට අවවාද පිළිගැනීම, හැම දෙයක්ම ඉවසීම, මේවා අපි දකිනවා සරියුත් මහරහතන් වහන්සේ තුලත් තිබෙනවා. ඒ කියන්නේ තමන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේගේ ඇසුර භික්ෂූන් වහන්සේ නමකට ඒ සඳහා හේතු සාධක වෙනවාද? දෙමව්පියන්ගේ යම් ක්‍රියාදාමයන් දරුවන්ට හේතු සාධක වෙනවාද? ඒ යහමගට යන්නට, ඒ ಗುಣ වඩන්නට එහෙම බලපානවාද? සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලු සංඝයා අතර ප්‍රඥාවෙන් අග්‍ර වගේම අග්‍ර ශ්‍රාවකයා. ප්‍රඥාවෙන් අග්‍ර කියන එක අග්‍රස්ථානයක් විතරනේ. එහෙමයි. නමුත් සියලු සංඝයා අතර අග්‍රම ශ්‍රාවකයා. එහෙමයි. එතකොට එහෙම වෙච්ච උත්තමයාගේ නිහතමානීකම මොකද දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මහාන වෙද්දී අපේ සීවලී ස්වාමීන් වහන්සේ පුංචිනේ. එහෙමයි. එතකොට පුංචි දරුවෙක් පුංචි කාලෙදී වැඩිහිටියෙකුගේ ඇසුරේ දකින්න කියන දේවල් එක්ක අනිවාර්යෙන් ඒ ආభాස හුරු වෙනවනේ වරුණ. ඔව්. මොකද අර නේද සමහර හිතන්නට පුළුවන් නැත්තම් රාහුල ස්වාමීන් වහන්සේගේ පෙර සසරේ අර කියපු පුරුද්ද නිසාමද මේ දේවල් ඇතිවුනේ කියලා. එතකොට යම් හේතුවක් වෙනවද? ඉතින් මේ හැම ඔය දැන් උතන ඉන්න 80 මහ ශ්‍රාවකයන්ටම පෙර සසරේ පුරුද්ද තියෙනවා. එහෙමයි. හැබැයි පෙර සසරේ පුරුද්ද අතරට මුගලන් මහරහතන් වහන්සේලාට වගේ තිබුණා යම් දරුණු මේ ප්‍රතික්‍රියාවල විපාක මේ සිදුවීම්නේ. දුසී මාර්යා වෙලා සමහරලාට අම්මා තාත්තා ඝාතනය කළා එහෙම ඒවා. හැබැයි ඇත්තටම රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතය ගත්තත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තත් එහෙම නැහැ. නමුත් රාහුල ස්වාමීන් වහන්සේට අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ විතරක් මේ ගුරු කොට කතා කරාට මුගලන් මහරහතන් වහන්සේ තමයි රාහුල ස්වාමීන්ගේ උපාධ්‍යයන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ ඒ උපාධ්‍යයන් වහන්සේ. එහෙමයි. එතකොට උපාධ්‍යයන් වහන්සේ වුණාට උන්වහන්සේ ආචාර්යයන් වහන්සේගේ ඇසුර තමයි නිතර ලැබුවේ. එහෙමයි. ඉතින් ස්ථිරවම රාහුල ස්වාමීන් වහන්සේට මේ සසරෙන් ආපු පුරුද්ද ඒ වගේම මේ එක පැත්තකින් බුද්ධ සැබෑම බුද්ධ පුත්‍ර කියන්න පුළුවන් දෙපැත්තකින්ම පුත්‍ර වෙච්ච උත්තමයා. අපි සමහරලාට කියන්නේ ඥාන කතාව, පියාගෙන් එන ඥාන කියලා. ඉතින් මේ බෝසතාණන් වහන්සේගේ ඥාන, යසෝදරාවගේ ඥාන. එතකොට යසෝදරාව ගත්තත් ඔබට තේරෙනවනේ වරුණ තමන්ගේ ස්වාමි පුරුෂයා දරුවා ඉපදිච්ච දවසේම අබිනිෂ්ක්‍රමණය කරපු එක ඇය දැනගත්තට ඇයි හේතුව කියලා ලෝකයා දන්නේ නැහැ. එතකොට ලෝකයාට හිතෙන්න පුළුවන් තාත්තා කෙනෙක් දරුවා ඉපදිච්ච දවසේම තාත්තා මේ අම්මවයි දරුවවයි දාලා යනවා. ඉපදිච්ච දවසේම. එතකොට ලෝකයා කතාවක් වුණනම් හදන්න පුළුවන්නේ එහෙනම් ඒ ළමයා මේ එයාගේ නෙමෙයි වෙන්නේ නැති ඒකට කලකිරලා යන්නේ නැති කියලා. එහෙමයි. එතකොට ගැහණියකට ඒ දරුවා ඉපදිච්ච දවසේම තමන්ගේ ස්වාමියාගෙන් තනි වෙන්න වෙනවා කියනකොට ඒ ගැහණියට පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ එතෙන්දී. එහෙමයි. ඉතින් මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ අම්මගේ ඉවසීමත් ඒ උපන් දා ඉඳලම දකිනවා. එහෙමයි. උපන්න දා ඉඳලම. එහෙමයි. එතකොට ලෝකයා එක එක විදියට හිතන කියන කරන ඒවා අභියස අම්මා ඉන්න විදිය ඒ හැම දෙයක්ම. එතකොට අම්මා කවදාකවත් තාත්තගේ දොසක් කියලානේ තාත්තගේ ගුණමයි කිව්වේ. ඒව දැක්කා. එතකොට ඒ හැමදේම දැකලා අන්තිමට මහාන වෙන්න ලැබෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. උන්වහන්සේත් ඒ වගේම නිහතමානී. ඉතින් පුදුමයක් වෙන්න දෙයක්ද වරුණ රාහුල ස්වාමීන් වහන්සේගේ නිහතමානී ගතිගුණ හැදෙයිද නැද්ද කියන ඒ ආభాෂ ගැන. ඒ කියන්නේ දෙමව්පියන්ට මේක මේ ගිහිද පැවිදිද කියලා අදාළතාවයක් නැහැ නේ සවන. ඕනම කෙනෙකුට Tamanගේ වැඩිහිටියන්ගේ ඇසුර, වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම හොඳ අවස්ථාවක්. දැන් ඔය අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා අදටත් ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් ආපු ක්‍රමවේදේ හැම ආයතන සම්ප්‍රදායක් තුළම ඒ වැඩිහිටි සයන්සලා දේශ ධර්මයේ කියා දෙන විදි, උන්වහන්සේලා සිවුර පොරවන විදි කොටින්ම මම ඇතැම් ආයතනවල දැකලා තියෙනවා. ඒක ආයතනික වරුණ ලොකු සයන්හන්සේ නිතර මෙහෙම මේ කණ්ණාඩිය අල්ලනවා. ඇස් කණ්ණාඩිය මේ පොඩි හාමුදුරුවරුත් ඒක පුරුදු වෙලා. ඇස් කණ්ණාඩි නැතුණත් අල්ලනවා. ඔව් ඒ කියන්නේ ඇස් කණ්ණාඩි දාන හාමුදුරුවරුත් අර ලොකු හාමුදුරුවෝ අල්ලන විදිහට අල්ලනවා. එක සයන්හන්සලා මට මතකයි මේ කවුරු හරි කෙනෙක් එක්ක කතා කරනකොට උන්වහන්සේට පොඩි පුරුද්දක් තිබ්බා මෙහෙම මේ කකුල චුට්ටක් සෙලවෙනවා. මේ
එතකොට ඒ පුරුද්ද මම දැකලා තියෙනවා ඒ ආරාමේ ඉන්න ගොඩක් ස්වාමීන් වහන්සේලා කවුරු හරි කෙනෙක් එක්ක කතා කරනකොට ඒ වගේම කකුල පොඩ්ඩක් හොලවලුව කතා කරනවා. ඒ අර ලොකු සංසකෙන් දකින හැම දෙයක්ම ඒ ගුරු සයන්හන්සේලාගේ තියෙන ආభాෂයක හුරුවක් විදියට යනවා. ඒක අද අපි හැම ආරණ්‍ය සම්ප්‍රදායක් තුලම පේනවා වරුණ. එහෙමයි සයන්. පන්සල් වලත් එහෙමයි සමහර ලාවට. ඉතින් අපි රාහුල සයන්හන්සේ ගැන කතා කරද්දී රාහුල සයන්හන්සේගේ මේ විශේෂයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඇසුරේ වැඩ ඉන්නකොට තව පොඩි සයන්හන්සේලා බොහෝ ඉඳලා තියෙනවනේ. එහෙමයි. සීවලි ස්වාමීන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. එහෙමයි. ඊට පස්සේ සුමන කියලා සයන්හන්සේනවා හිටිය පොඩි. එහෙමයි. ඊට පස්සේ උත්තර කියලා පොඩි සයන්හන්සේනවා හිටියා. දැන් අපි සාමාන්‍ය බහුලව කතා කරන සුනීත සෝපාක ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ ලෝසක ස්වාමීන් වහන්සේ මේ පොඩි හාමුදුරුවෝ. ඉතින් එතකොට රාහුල සයන්හන්සේ මේ ගොඩාක් පුංචි ස්වාමීන් වහන්සේලා අතර වැඩ ඉඳලා තියෙනවා. ඉතින් ඒ එක එක අය එක එක තැන්වල ඉන්නේ. දැන් ලෝසක සයන්හන්සේ සිංගමනේ යන මේ පිරිසක් අතර මේ එහෙම හිඳලා ආපු කෙනෙක්. එතකොට ඒක ආభాෂයක්. එතකොට සිටු පවුලකින් ඇවිල්ලා ඉන්නේ මේ සීවලි කුමාරයා. ඉතින් ඒ එක එක රජ පවුල් වල සිටු පවුල් වල හිඟමනේ ගියපු අය විවිධ පොඩි ළමයි මහාන වෙච්ච එක පන්සලක එකට හිටපු එක එක සංස්කෘතියින් එක තමයි උන්වහන්සේගේ ගතිගුණ එකම විදියට තියාගත්තා. එහෙමයි සර්. ඉතින් මේ රාහුල සයන්හන්සේගේ තව දකින්න තියෙන දෙයක් ඒකනේ. එහෙමයි සර්. සාසා මට තව දැනුනේ දැන් අර ඉවසීම ප්‍රගුණ කරන රාහුල මහරහතන් වහන්සේගේ මේ ඔබ වහන්සේ පෙන්වුව දේශනාවේදී හරි අපූර්ව තැන. දැන් එතනදී අර ඒ දේ කරලා දැන් අර කියනවනේ මේ වත්තපිළිවෙත දැන් ආයෙ මට ඒක කරන්න ලැබුණ අවස්ථාවක් කියලා. අතු ගාලා තියෙනකොට ඇවිල්ලා විසිරවනවා ආපහු කොළ විසිකරවලා මේ රාහුල ස්වාමීන් වහන්සේ අතු ගාපු හැටි කියලා කියනවා. එතකොට උන්වහන්සේ ආපහු කරනකොට හිතනවා කියලා බොහොම සීපත් කළා. ඒ වත්පිළිවෙත් මට ආපහු කරන්න ලැබීම කොච්චර සතුටක්ද කියලා. ඒක මේ හරි වටින ගුණයක් නේ අපේ හැමදෙරේ. දැන් සමහරවිට හිත හදාගන්න බැරි අවස්ථාවන්නේ. ඒක හොඳ මේ කෙනෙකුට භාවිත කරන්න පුළුවන් හොඳ උපක්‍රමයක්. ඒ කියන්නේ වත ඒ කරපු වත තුල උන්වහන්සේ ආනිසංස දැක්කා. එහෙමයි. එතකොට ඒ ආනිසංස දැක්කට පස්සේ උන්වහන්සේට ඒක ආයෙත් කරන්න හම්බ වෙනකොට දැන් උන්වහන්සේ අපි හිතමු අද අතු ගාලා හෙට අතු ගන්න එන්නේ බොහොම කැමැත්තෙන් හෙට දවස බලාපොරොත්තුෙන් අතු ගන්න එනවා කියමුකෝ නිකන් හිතමු. එහෙමයි. එතකොට දැන් අද දෙවතාවක් අතු ගන්න වෙනකොට උන්වහන්සේට හෙට දවස් එකත් අද ඉක්මනට ආවා වගේ. එහෙමයි. මට අර මේ මතක් වුණේ අපේ කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ දවසක් අපිට සමග දේශනාවකදී සිහිපත් කරන්නට යෙදුණා ස්වාමීන් වහන්සේ. දවසක් හිසේ කැක්කුම ඇති වෙලා තද හිසේ කැක්කුමක් ඇති වෙලා දරා ගන්න බැරි මට්ටමේ ඉන්නකොට නායක හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වලු අද බෝධි පූජාව තියන්න කියලා. එතකොට සුදස්සේ ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ හිතුණලු අනේ මම මේ ඉන්න තත්ත්වෙත් එක්ක කොහොමද තියන්නේ කියලා හරි අපහසුතාවයක් අතුණලු. පොන්චි හිතේ පොඩි කේන්ති ස්වභාවයකුත් ඇති වුණා කියලා උන්වහන්සේ සිහිපත් කළා. හැබැයි ඉන්පසු උන්වහන්සේ හිත හදාගෙන නෑ මට මේ ලැබුණු අර රාහුල හාමුදුරුවෝ හිතපු විදිහටම හිතලා ගිහලා ඒ කටයුතු සිදු කරාම ඒ පූජාව සිදු කළාට පසුව තිබුණු හිසේ අමාරුවක් නැති වුණා කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ තුල Tamanගේ හිත මෙහෙවීමේ වටිනාකම උන්වහන්සේ තැනදී පෙන්වලා දුන්නා. ඔව් දැන් ඒක හරීම අපිට දේශකයන් වහන්සේලා විදියට වර්ණ සමහරලාවට ඔලුව කැක්කුම උණ හිම්බිරිස්සා විවිධ මේ ශාරීරික අපහසුතා අසනීප වෙනකොට එහෙමයි. මේ ධර්ම දේශනා වලට ආරාධනා කරලා මාස ගාණක් තිස්සේ සමහරු පෝස්ටර් බැනර් ගහලා දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙගෙන ඉන්නවා. සමහරලාට අසනීපයි කියලා වඩින්න නැතුව හිටියොත් එහෙම ඉතින් අපි ගමට මොන දෙන්නේ කොහොමද කියලා සංවිධායකයෝ අහනවා. එහෙමයි. ඉතින් ඒ හින්දා දේශකයන් වහන්සේලාට ගොඩක් කලාවට බොහෝ විට මේ ඉවසගෙන අසනීප මේ ධර්ම දේශන කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් අපි ඇත්තටම හිතනවා දැන් ඇඳට වෙලා හිටියත් වාහනේ වාඩි වෙලා ගිහිල්ලා එතන බැහැලා දේශනය කළත් මේ ආයුෂ ටික ගෙවෙන කාලෙම තමයි. එහෙමයි. කාලේ කොහොමත් ඒක වෙනස් කරන්න බෑ. කාලේ කොතන හිටියත් ගෙවෙනවනේ. එහෙමයි සර්. ඒතර ඒ ගෙවෙන එක අතරේ අතෙන්දී අපි ධර්ම මනසිකාරයක් කරනවා අර දේශනේ පටන් ගත්තට පස්සේ. එහෙමයි. ඒ ධර්ම මනසිකාර වෙලාවේ අසනීපේ මනසිකාරය වෙන එක යටපත් වෙනවා. එහෙමයි. ඒ අසනීපේ මනසිකාරයෙන් එක යටපත් වුනහම සමහරලාට ඒ අසනීපේ ඇතැම් අවස්ථාවකට අත්දැකීම් තියෙනවා. දේශනේ කරනතුරු මත්තකෙටවත් අහලටවත් ඇවිල්ලා නැහැ. සම්පූර්ණ හොද්දට වෙනදා වගේම කිසිම වෙනසක් නැතුව මම සමහර දාට ගිහිල්ලා එහෙම අසනීප වෙලාවල සාක්ෂි දරන්න රටේ ඉන්න ඕනතරම් සංවිධායකයෝ මේ අද නම් මට හොඳටම අමාරුයි පැය භාගයක්වත් මට බණ කියා ගන්න අමාරුයි
මම පුළුවන් වෙලාවක් කරන්නම් කියලා පටන් අරන් පැය දෙකක් විතර දේශනය කරනවා. එහෙමයි. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒ ධර්ම මනසිකාරයත් ධර්ම මනසිකාරයත් ඒ කියන්නේ මට මේ පැය දෙක ගෙවෙන අතරේ මං අසනීපෙන් හිටිය කියන එකවත් මතක නැහැ. ඔය සිදුවීම මට ඕනෑ තරම් අත්දකින්නට ලැබෙන අපේ කැටවල හාමුදුරුවන්ගේ. කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ තරමක අසනීප තත්ත්වයක් එක්ක නැගිටලා එන්නෙත් හරි අපහසුයෙන්. පුතේ හරි අමාරුයි අද ඇඟේ උණ හොඳටම මේ එහෙම කියලා. හැබැයි දේශනාව පටන් ගත්තට පස්සේ සිංහසෙයියාවේ උන්වහන්සේ අවදි වෙනවා වගේ දැනෙනවා. අර ඔක්කොම අමතක වෙනවා. උන්වහන්සේගෙත් ඒ පෞරුෂය මාත් දැකලා තිනවා වරුණ. ඉතින් අපි මේක ආශ්චර්යයක් ධර්මයේ තුල විශේෂයෙන්. ඒ කියන්නේ දැන් වෙන දෙයක් නම් ඒ අතරට හරි පැන මතක් වෙන්න පුළුවන්. නමුත් ධර්ම මානසිකාරය කියන එක හරි පුදුමයි. ඒ ධර්ම මානසිකාරය තුල වරුණ ඒක එක පැත්තකින් එතන රැසෙන පින කුසලේ වගේම අපි හරි කැමැත්තෙන් මිනිස්සුන්ට මේ කාරණේ කොහොම හරි තේරුම් කරවන්න ඕනේ. මේකේ අය මේ කියන්නේ මට වෙලාවකට දෙනවා මම යමක් කියනකොට මට දැනුණට වැඩිය අහගෙන ඉන්න කෙනාට දැනෙන්න ඕනේ මේක. මට තේරුණාට වැඩිය අහගෙන ඉන්න කෙනාට මේක තේරෙන්න ඕනේ. මට අවබෝධ වෙලා තියෙනවට වඩා දෙයක් අහගෙන ඉන්න කෙනාට අවබෝධ වෙන්න ඕනේ. ඒතර අපි හරි ආසාවෙන් කැමැත්තෙන් මේක කියලා දෙන්නේ. ඒ කැමැත්තෙන් කියලා දෙන එක ඇතුළෙම තියෙන ආශ්චර්ය පින වෙන්නේ නැති සමහරලාට අසනීපේ යනකොට තිබුණා. එනකොට ඒද්දි නෑ. සමහරලාට එන ගම ડોක්ටර් කෙනෙක් ළඟට ගිහලා බෙහෙත් ටිකක් ගන්න ඕනි කියලා හිතන් ගිය දවස් තියෙනවා. එහෙමයි සර්. හැබැයි ඒ අවශ්‍යතාවය වෙන්නේ නැති වෙනවා. දැන් ඕක ගිහි විදිහට අපිටත් ඕක උපයෝගී කරගන්න පුළුවන් නම් ධර්මයේ මානසිකාරක සමහරු අනේ අද නම් භාවනා කරන්න නැත්නම් අද සීල් ගන්න. එහෙම බැරි අවස්ථා ගැන කතා වෙනවානේ. සාමාන්‍යයෙන් බුදුන් වඳින්නවත් කැමති ධර්ම දේශන දෛනික වහන කෙනා අද නම් අමාරුයි අද ටිකක් නිදා ගන්න වේලාසන අද බණ සමහර අය දැන් අපේ රාත්‍රී 9ට තිබුණු ධර්ම දේශනාව 9:00ට ගෙනිච්චාම කිව්වා නිදිමත එනවා දැන් ඉතින් ඒ වෙලාව වැඩි අහන්න බෑ කියලා. දැන් හොඳ අවස්ථාවක් මේ පැහැදිලි කරන්න. Tamanගේ තීන මිද්දේ කඩා ගන්න තමයි නිදිමත ස්වභාවය නැති කරගන්න. තීන මිද්දේ කියන්නේ මේ නිදිමත ස්වභාවය නැති කරගන්න හොඳ අවස්ථාවක් ධර්මයේ. මොකද මේ නින්දේ ප්‍රතිඵලයක් විදිහට අපි ඒ අයට තියෙන වරුණ ජීවිත කාලේ දැන් ගෙවපු ගාන දන්නවනේ අවුරුදු කීයක්ද කියලා. එහෙමයි සර්. ඒ ගෙවපු ගානේ දින ගාන බලන්න. දින ගාන බලලා රැයට නිදා ගන්න ගාන දල වශයෙන් ගාන ගණන් හදලා බලන්න. එතකොට ඔබට තේරෙයි කොච්චර කාලයක් නිදියගෙන තියෙනවද කියලා. දැන් මේ විදියට ධර්මයේ තුල ටිකින් ටික මේ නොතේරුණාට මේ දේශනයක් අහද්දී අපේ හිතේ වැඩෙන කුසලෙත් එක්ක අපි නොහිතුවට පියවරම් පුංචි හරි පියවරෙන් පියවරට අපි යනවා නිවන පැත්තට. එහෙමයි සයින්. එක පැත්තකින් අපි සසර පුරුද්දට හරි මේක එකතු කරගන්නවා. එහෙමයි. මේ දැන් අපි මේ වෙලාවේ රාහුල සන්නස ගැන අහනකොට අපේ හිතේ උන්වහන්සේ ගැන පහදිද්දී අසු මහා ශ්‍රාවකයෙක් ගැන පැහැදීම තුල ඇති වෙන මහා සංඝරත්නය ගැන පහදින කුසල එනවා. ඒ වගේම උන්වහන්සේගේ ගුණ ගැන ඉගෙන ගන්නවා. උන්වහන්සේට හේච අවවාද අනුශාසනා තුල අපි ධර්ම කරුණු ඉගෙන ගන්නවා. දැන් මේක අතදි ගැරලා නිදහසේ කතා කරන්න තිබ්බනම් උන්වහන්සේට අර ඇස ගැන රූප ගැන ඒව ගැන විස්තර කරපුවා නිදහසේ සාකච්ඡා කරන විදර්ශනාව ගැනත් අවබෝධ වෙනවා. එතකොට මේ භික්ෂුවක් ගැන අපදානයක් අපි කතා කරා කියන තැනට සීමා වෙන්නේ නැහැ. මේකෙන් එහාට ගොඩක් දේ අපිට ලැබෙනවා. ඉතින් පියවරක් හරි නිවන පැත්තට ඉස්සරහට යනවා. එතකොට වරුණ අර නිදාගෙන ඉන්න තැන මිය ගියොත් එහෙම පහුවදා අවදි වෙන්න කලින් ඒ කියන්නේ සංසාරේ තව දැන් ඉස්සරහට අපිට කොච්චර තව නිදා ගන්න තියෙනවද ඉතුරු වෙලා. ඒ කියන්නේ මේ අවසානයක් නැහැ නේ මේකේ. නිදා ගැනීම අවසානය නැහැ. ඒ නිසා මේ නිදාගන්ත ප්‍රමාණය පිටිපස්සට බැලුවත් මේ ජීවිතේ ටික විතරයි මම ගණන් හදාගන්න කිව්වේ. නමුත් සසරේ නිදාගෙන තියෙන ටික ගණන් හදන්න මොන ජගතේකටවත් බෑ. ඒතර ඉස්සරහට තියෙන ටිකත් බැලුවම අනේ මේ වෙලාවේ මේ පැය භාගයක් මම වැඩියෙන් මෙතන දේශනේ වෙනුවෙන් ඇහරන් ඉන්න එක මොකද්ද කියලා එක නිරේගියෝ නිදා ගන්නම් වෙන්නේ. තේරෙන්නේ. ඒ නිසා එහෙම යන්නේ නැති වෙන මට්ටමට හදාගන්න සයන්ස් අපිට ක්‍රමක්‍රමයෙන් කාලයක් ලඟ වෙමින් තිබෙනවා වැඩසටහන නිමවටපත් කරන්නට. මට හිතෙනවා ටිකක් වැඩි වෙලාවක් අරගෙන කතා කළොත් හොඳයි කියලා බවුන් පැලස්ස පිළිබඳ බොහෝ දෙනාගේ බලාපොරොත්තුව තිබුණ හැකි පමණ ඉක්මනින් මේ කටයුතු වලට යොමු වෙන්නට නැත්නම් කුසලයේ වඩන්නට අනුපමාව එකතු වෙන්නට හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ Taman ගෙදරදී යම් ආකාරයක
ආකාරයකට භාවනාව සිදු කරනවා. Taman තුල කුසල් වඩන්නට උත්සාහ දරනවා. හැබැයි අතහැරෙන මගහැරෙන කාරණා අර වහන්සේ සිහිපත් කළා වගේ රාහුල මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය පිළිබඳව පැහැදිලි කළා වගේ තවත් දැනගත යුතු දේවල් අපිට තිබෙනවා. ඒ මග යන්නට අවකාශයක් ලැබුණොත් හොඳයි කියලා හිතන පිරිස් ඇති ස්වාමීන් වහන්සේ. ඒ නිසා බවුන් පැලසේ අද වර්තමානයේ වන විට තත්වයක් ඒ වගේම ඉදිරියේදී ඔබ වහන්සේ යම් කටයුතු කීපයක් සිදු කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ඇසුරේ ගොඩනැගිලි ශ්‍රාවක පිරිස අතිමහත් net වටා ඒ අය වෙනුවෙනුත් ඔබ වහන්සේ විශේෂ කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිළිබඳව අපේ ශ්‍රාවකයන් දැනුවත් කරන්නට අද මේ අවසන් විනාඩි කිහිපය වුණොත් හොඳයි කියලා මම විශ්වාසයි. වරුණ ඔබට මතකද අර එක මහත්තයෙක් කියන්නේ මේ මම ඔබට කලින් කිව්වා ඒ කියන්නේ නේවාසික පුහුණුව බාගෙට නැවැත්තුව එකත් එක්ක නිතර කතා කරනවා මේ ආයිත් එයාට අවස්ථාව ඕනේ කියන එක. එහෙම කීප දෙනෙක් කතා කරා. අපි අර මේ කොරෝනා මේ දෙවනි රැල්ල හින්දා නැවැත්තුවානේ. ඒ නවත්තපෙකේ එක මහත්තයෙක් මට පෙරේදා කතා කරලා කියනවා සයින්හන්ස මේ කෑම එකක් කකා ඉන්නකොට බාගෙට ඒක අරන් ගියා වගේ තාම අත හොදගත්තේ නැතුව බලන් ඉන්නවා කියලා ආය අරක ගේනකම්. ඒ කියන්නේ භාවනාව මේ බවුන් පැලසේ ගියේ කියන්නේ නේ. රිට්‍රීට් එකේ බාගෙට ඉඳලා දවස් දෙකක් ඉඳලා යන්න ඕනානේ. එතකොට දැන් එයා ඒක රස කෑමක් කකා හිටියලු. කකා ඉන්නකොට බලෙන්ම පිගාන අරන් ගියාලු. කකා ඉන්න කෙනාගේ පිගාන වෙන කෙනෙක් අරන් ගියාලු. අත හොදගත්තේ නෑ. මෙයා තාම අත හොදගෙන නෑලු බලන් ඉන්නවලු අරක එවනකම්. ලස්සන උපමාවක් කියලා මට කියනවා නේ මට ඉක්මනට ඒ අවස්ථාව ආයි ඕනේ කියලා. ඒ වගේම වරුණ සමහර වෙලාවට ඇතැම් අයට නැවතලා පුහුණු වෙන්න වෙලාව නැති සමහර අය අපිට කියනවා නිවසේ ඉඳලා පුහුණු වෙන එකට උපදේශක් ඕනේ කියලා. ඒතර මේ උපදේශ ලබා දීමට අපි විවිධ උත්සාහයන් ගත්ත අන්තර්ජාලය ඔස්සේ උදව් කරන්න. නමුත් අපිට තේරුණ එක දෙයක් තමයි භාවනාව සම්බන්ධව යනකොට දැන් ධර්මදේශන අන්තර්ජාලය ඕන තරම් අහන්න තියෙනවා. භාවනා ගැනත් තියෙනවා. කියවන්නත් තියෙනවා අහන්නත් තියෙනවා. හැබැයි භාවනා කරන බහුතරයක් ඉන්නවා අන්තර්ජාලෙත් එක නැති. එහෙමයි. කියන්නේ හැමෝටම අන්තර්ජාලය තියෙනවා කියලා අපිට පිළිගන්න බෑ. ඒක එක පැත්තක්. ඒ කියන්නේ තරුණ බහුතරයක් තමයි අන්තර්ජාලයට වැඩි නැඹුරුව තියෙන්නේ. වැඩිහිටි බහුතරයක් ඉන්නවා අන්තර්ජාලෙත් එක නැති. ඊටත් වඩා මම කියන්නේ ඇත්තම් භාවනා කරන අය මේ භාවනා කරන පිරිස තරුණ අය වුණත් අන්තර්ජාලයට යමු වෙන්නේ. ඔව් ගොඩක් භාවනා කරන අය හිතනවා අන්තර්ජාලයට ගිය ගමන් හිත පිරිහෙනවා. දැන් විශේෂයෙන්ම අපි තුමු කැලේ ඉන්න කැලේකින ස්වාමීන් වහන්සේ නමක් වුණත් කියලා අන්තර්ජාලෙත් එක්ක යන්න කැමති වෙන්නේ නැහැ. දැන් අපි වුණත් වරුණ මේ භාවනාවකට යම් කාලයක් වෙන් කරගන්නකොට අන්තර්ජාලෙත් කියන එක පොඩ්ඩක් පැත්තකට දානවා. දැන් මේ බවුන් පැලසේ ඒක විශේෂ නියමයක් දුරකථනම පැත්තකින් තියෙනවානේ. ඉතින් ඒ නිසා මට තේරුණා මේ උපදෙස් දීම අන්තර්ජාලෙත් එක්ක උපදෙස් දෙදී Facebook හරි YouTube හරි මේවා හරහා උපදෙස් දෙනවට වැඩිය මේ බවුන් පැලස්සත් එක්ක ඉන්න පිරිසට අන්තර්ජාල කියන එක නැතුව වෙන වැඩපිළිවෙලකින් මාසිකව උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇවිල්ලා සතියක් නැවතිලා ඉන්න බැරි අයට පුළුවන් කෙනාටත් බැරි කෙනාටත් ගෙදරටම උපදෙස් ලබා දෙන වැඩපිළිවෙලක් විදිහට අපි හිතුවා බවුන් පැලසේ සති පුහුණු මානසික සංගරාවක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. එතකොට එක පැත්තකින් ඕන්ට බවුන් පැලසේ ඉදිරියේ කෙරෙන මෙනේවාසික පුහුණු කොයි දවස්වලද තියෙන්නේ කියන එක ගැන දැනගන්න ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ ගොඩක් සමහරුන්ට දැන් මේක කරගෙන යනකොට ප්‍රශ්න එනවා. මට සමහරවිට ડોක්ටර්ස්ලා පවා කතා කරනවා මේ ඉංජිනේර්වරු කතා කරනවා මේ ඒගොල්ලන්ට මැද තියෙන ප්‍රශ්න කරන් යනකොට තියෙන විවිධ ගැටලු විසඳ ගන්න උපදෙස් ගන්න. දැන් මේ දවස්වල මට මේ දකුණු පළාතේ මේ රෝහලක ප්‍රධාන වෛද්‍යවරේ බලනකොට එතුමාගේ ගමත් උඩුගම්පොළමයි. මේ ඉතින් මම උඩුගම්පොළට වඩින්නේ කවදද කිය අහනවා. එතුමාට තියෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. ඒ වගේ අර තනියෙන් භාවනා කරන්න ගියාම අනිවාර්යෙන් ත්‍රිපිටකය තුල කියා දීලා තියෙන විවිධ මේ භාවනාවේ උපදේශ හොයනවා. ඒ උපදේශ පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. එතකොට මේවට දැන් මාසික වැඩ මේ වගේ සංගරාවක් කියනකොට වරන අපිට පුළුවන් ඒක උපදෙස් ලබා දීමක් ඒ තියෙන ප්‍රශ්නවලට
මේ සංගරාව ඔස්සේ පිළිතුරු ලබා දෙන්න. සහ දැන් මේකේ හරි විශේෂත්වය අපේ හැමදෙරේ මම දකින්න විදිහට දැන් ගිහියන් විදිහට උනොත් අපි ජංගම දුරකථනයෙන් තමයි බොහෝ වෙලාවට ඔය මේ අන්තර්ජාලය උපයෝගී කරගන්නේ. ඒ අවස්ථාවවලද ඔය වගේ හොඳ දේවල් වලට යොමු වෙනවා වගේම ඇහැ ගැටෙනවා තවත් දේවල් බොහෝමයක්. අනවශ්‍ය දේ. අනවශ්‍ය දේ. එතකොට ඒකත් හොයලා බලලා මේ යන්න හිතෙන අවස්ථා තියෙනවා. සමහර ලාවට අර භාවනාවට අනවශ්‍ය විතර්ක එනවා. විතර්ක සමහරට දේශපාලන වෙන්න පුළුවන් කාමයේ පැත්තෙන් හිත ඇවිස්සෙන දේ. සමහර භාවනා කරනවා කාමයෙන් හිත කාමරාගී සිතුවිලි යටපත් කරගන්න. එහෙමයි. කාමරාගී සිතුවිලි යටපත් කරගන්න කෙනාට අන්තර්ජාලය ඔස්සේ උපදෙස් දෙන්න ගියාම සමහරලාට කාමරාගේ ඇවිස්සෙන පැත්තට විවිධ දේ නිකම් ඇහක් ගැටෙන වෙලාවල සමහරලාට නොඑක ඇඩ්වර්ටයිස්මන්ට් එනවා එකපාරට අරකට හිත දුවන. ඉතින් ඒකින්ද අපි හිතුවා මේ මුද්‍රිතව මේක මේ නිවසට අපි මේ පොත්හල් වල ලබා ගන්න එහෙම ලැබෙන්නේ මේක නිවසට තැපෑලෙන් යැවීමක් විදිහට අපි මේ සංගරාව ලබා දෙන්න සාකච්ඡා කරලා තියෙන්නේ. බවුන් පැලසේ මේ සංග්‍රහයේ අන්තර්ගතයේ කෙසේ සොයනවද? අන්තර්ගතයේ ලිපි සම්පූර්ණයෙන් එක එක්කෙනාට මේ රටේ විවිධ අයට ඔන්න හිතන ලිපි එවන්න ඒ ලිපි දාන නිකන් මේ සංගරහ අතරේ තව සංගරාවක් නෙමෙයි. මේක අපි කරන්නේ දැනටම අපි සංස්කාරක මණ්ඩලයක් පත් කරගෙන ඉවරයි මේකට සම්පූර්ණ විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපතිතුමා අපේ ප්‍රධාන සංස්කාරක විදිහට මගේ කලක් තිස්සෙම මේ විශේෂයෙන්ම අභිධර්මයේ බොහොම හොඳින් ප්‍රගුණ කරපු මහත්තයෙක්. ඉතින් එතුමා මේ සොනාල ගුණවර්ධන මහත්තයත් අපිත් එක්ක මේ වෙලාවේ මේකෙදි ප්‍රධාන සංස්කාරක විදිහට එකතු වෙනවා සංගරාවට. එතනින්ම මට ලොකු බරක් නිදහස්. ඒට අපි සියලු සංස්කාරකවරුන්ට වරුණ අපි තෝරගත්ත අපේ ධර්ම කතික දේශකයන් වහන්සේලා ඉන්නවා පිරිසිදු ධර්මයේ කියලා දෙන. එහෙමයි. බලංගොඩ රාද සයන්හන්සේ, උඩුදුම්බර කාසප සයන්හන්සේ, කොත්මලේ කුමාර කාසප සයන්හන්සේ, ඒ වගේම අපේ කිරුළපනි ධම්මවිජය සයන්හන්සේ මේ වගේ අර භාවනාවටම උපකාරී වෙන අපේ කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ විවිධ අපේ ඒ වගේම අර විදර්ශනා ප්‍රඥාවට උදව් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එවැනි ස්වාමීන් වහන්සේලා ඒ වගේම මේ ආරණ්‍ය වාසීව සමාධිය පැත්තට උදව් කරන උඩුවිරිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා. උන්වහන්සේලාගෙන් දුරකථන මාර්ගයෙන් මේ දවස්වල මේ කොරෝනාත් එක්ක යන්න එන්න එහෙම පහසු ගන්නෑ. අපි අපේ සංස්කාරක මණ්ඩලයට බෙදලා දෙනවා ස්වාමීන් වහන්සේලාව. ඒතර මේ අය මේ තියෙන භාවනා ගැටලු අර ස්වාමීන් වහන්සේලාගෙන් විමසලා දුරකථනයෙන් පටිගත කර ගැනීමක් ලියනවා. ලියලා තමයි ලිපි හදන්නේ. ඒ නිසා මේ සියලුම ලිපි තියෙන භාවනාවේ විශේෂ ප්‍රශ්නවලට භාවනාව විතර නෙමෙයි සම්පූර්ණ ජීවිතේ සතිය පුහුණු කරන්න උපකාරී වෙන ඒක වර්ණ ඔබටත් වටනවා මටත් වටනවා. මොකද දැන් මේකේ මේ තවත් ස්වාමීන් වහන්සේලා බොහෝ නමකගේ ලිපි එකතුවක් නිසා මේක ප්‍රායෝගිකව පුහුණුවකට උදව් කරන වැඩපිළිවෙලක් නිසා නිකම්ම දැනුමකට විතරක් නෙමෙයි. ඒතකොට ඒකේ මට වුණත් මම හිතපු නැති පැති මටත් කියවන්න ලැබෙනවා. කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි කියනවා අපේ නිවසටම ලැබෙන්න සලස්සන නිසා මෙන්න මේ තොරතුරු ටික ඒ සංගරාව ගෙන ගන්න අවශ්‍යයි. ඔබට අවශ්‍යතාවය තිබෙනවා නම් මම කියන අනිවාර්යයෙන්ම අවශ්‍යතාවය ඇති වෙන්නට ඕන. එහෙම නැත්නම් ඉතින් මේ ධර්මයට එනවායි කියන කාරණේ ඔබ නිකන් හිතින් හදාගත්තු දෙයක්. සැබෑ වුමනාව තියෙන කෙනා ඒ පිළිබඳව කොතරම් බාධක තිබුණත් ඒවා සියලු බිඳ දමා තමන්ට අවශ්‍යතාවය සපුරා ගන්නට උත්සාහ කරනවා. ඔබේ නම ලිපිනේ සහ දිස්ත්‍රික්කය. නමයි ලිපිනේ දිස්ත්‍රික්කයේ සටහන් කරලා මැසේජ් එකක් එවන්න. ඔබට පුළුවන් කෙටි පණිවිඩයක් එවන්න 0.74 0.74 වැරදිලා කිව්ව නෙමෙයි. ඒ අංකය එහෙම තියෙන්නේ 0.74 0.74 74 ඒ කියන්නේ 0.74 0.74 අපූර්ව අංකයක් 0.74 0.74 74 0.74 ආයෙත් 0.74 ඊට පස්සේ 74 ආයෙත් 74 හරි පහසුයි. එකක් දෙපාර ගන්න මතක තියාගත්තා නම් හරි. ඉතින් මේ අංකෙට මේ කෙටි පණිවිඩයක් විදිහට නම ලිපිනේ දිස්ත්‍රික්කේ වන්න අර සමහර මේ වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා එහෙම එවන්න බැරි අය. ඒ අයට කමන්නේ ඒ බැරිම කෙනෙක් දුරකථන නැමතුම දීලා දෙන්න. එහෙම නැත්තම් මේ කෙටි පණිවිඩයක් කියන එක තමයි මැසේජ් එකක් කියන එක. කාර්ය බහුල වුණාට පස්සේ එයාලා මග ඇරෙනවා. ඒ නිසා එහෙම එවන එක ලේසි. එතකොට එතෙන්දි වරුණ අපි කියන්නට ඕනේ මේ
සමහර කෙනෙකුට ඔන්නම් පුළුවන් අපි තුමු විදේශගතව ඉන්න පුතෙක් වෙන්න පුළුවන් අන්තර්ජාලය හරහා අපි වහනවා මේ වෙලාවේ. ඒ අයටත් අපි කියනවා ගෙදර ඉන්න තමන්ගේ අම්මට මේ සංගරාව ලැබෙන්න සලස්සන්න ඕනේ කියලා පුතා ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න කැමති නම් එයාලටත් පුළුවන් අම්මගේ ලිපින දිස්ත්‍රික්කයේ ටික දෙන්න. එතකොට මේ දැන් මේක මාසිකව කරගෙන යන වැඩපිළිවෙලක් නිසා වරුණ මුද්‍රණය කරන වියදමයි තැපැල් ගාස්තුවයි පමණක් අපි ඒ අවුරුද්දකටම අවශ්‍ය කරන සමහරවිට රුපියල් 1000ක් වගේ වේ අවුරුද්දටම. ඒ කියන්නේ දැන් එක් අයෙකු එකවරක් කතා කරලා අවුරුද්දටම එන සංග්‍රහ අපිට මගේ මවට ලබා දෙන්න නැත්නම් දරුවෙක් නම් මගේ පියාට ලබා දෙන්න මගේ ඥාතියට ලබා දෙන්න නැත්නම් මට ලබා දෙන්න කියලා ඉල්ලුවාම ආය මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආය මතක් කරන්න ඕනේ සමහරවිට අවුරුද්දටම රුපියල් 1000ක් වගේ වෙයි කියලා අපි අනුමාන කරනවා තැපැල් ගාස්තු සහ මුද්‍රණ ගාස්තු සියල්ලම. ඉතින් ඔය 1000 විතරයි අවුරුද්දටම ඒ සංගරාවට අදාළ බැංකු කිනුමට යොදන්න තියෙන යොමු කරන්න තියෙන්නේ. ඒ එතකොට යාට මුළු අවුරුද්ද පුරාවටම තැපෑලෙන් එක ලැබෙයි. නැවත ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ආයෙ රුපියල් 1000ක් ඒට ආසන්න එන මුදල යොමු කරන එක විතරයි තියෙන්නේ. මේකේ අපේ මුද්‍රණ ගාස්තු වෙනුවෙන් ඒ කෙනාගෙන් මේ මුදල ලැබීම තුල තමයි මේක පවත්වාගෙන යන්න පුළුවන්. නැත්නම් මේක දිගටම එක සංගරාවක් විතරක් කරලා කරනවා නම් එහෙම දායකත්වයන් කරත ඒක නමුත් කොච්චර ප්‍රමාණයකට අවශ්‍ය වේද කියලා අපි නිශ්චිතව හඳුනා ගන්නෙත් නැහැ. අනිත් එක වරුණ කෙනෙකුගෙන් මුදලක දායකත්වය අරගෙන මුද්‍රණ වියදම පියවලා නොමිලේ බෙදා දුන්නොත් වෙන්නේ අනවශ්‍ය විදියට සමහරු මේ කියන්නේ වොමනා නැතුවත් දෙක තුන එහෙම ගෙන්නගෙන එක එක විදියට ඒක කියන අවශ්‍ය කෙනා අතර බෙදිලා යෑමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තනි කෙනෙක් අතේ දායකත්ව නොතියා ඒ ගන්න කෙනා තමන්ගේ සංගරාවට දායකත්ව දරුවම ඒ වැඩපිළිවෙල නිසි විදියට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඇත්තටම ඒ කියන්නේ වොමනාවක් ඇති වෙනවා නම් ඒ වොමනාවක් තිබෙන කෙනා ඒ සඳහා යොමු වෙනවා. ඔව්. අනිත් එක දැන් බවුන් පැලැස්සේ පුහුණුවට අදාළ වෙන අයදුම් පත්‍රය ඒ බවුන් පැලැස්සේ ඊළඟ වැඩසටහන් තියෙන්නේ කවද්ද කියන තොරතුරු වගේම දැන් මම දන්නවා බවුන් පැලැස්සත් එක්ක දායකත්වයෙන් එකතු වෙච්ච බොහෝ දෙනා බලාපොරොත්තුෙන් ඉන්නවා මේ පුහුණුවට එන්න. ඉතින් අපි දන්නේ මේ කොරෝනා වසංගතය තුළ දැන් 30000 පැන්න වරුණ 30000 පැන්න සමහර රටවල් වල දැන් අර පහුගිය දවස්වල අපිට ප්‍රවෘත්තියක ආරංචි වුණා 30000 පැන්න කියන්නේ එතනින් එහාට වේගවත් වීමකුත් බොහෝ රටවල් වල වෙලා තියෙනවලු. එහෙමයි. ඉතින් ඒ නිසා 30000 පැන්න එක ඇතුලේ යම්කිසි අවිනිශ්චිතකමක් ඇතැම් වෛද්‍යවරු කතා කරලා තියෙනවා. නමුත් තව පැත්තකින් පැණියක් හොයාගත්තා කියනවා. ඒ නිසා අපිට යම්කිසි විදියකට හොඳයි නම් අපිට සැනහෙන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි අපි දන්නේ මොන විදියට අනාගතයේ අවිනිශ්චිත වෙයිද. ඒ නිසා බවුන් පැලැස්සේ සීමිත දෙනකොට පහසුකම් තියෙන නිසා 20කට වගේ මේ රටේ බොහෝ දෙනාට එක සැරේ එන්නත් බෑ. ඉතින් මේකෙන් අපිට පුළුවන් ලංකාවම බවුන් පැලැස්සක් කරන්න. එතකොට තමන්ගේ ගෙදර ඉඳලම ඒ පුහුණුව කරත හැකි. හොඳයි. ඉතින් ඒ තමන්ගේ පුහුණුව සඳහා මේ බවුන් පැලැස්ස සති පුහුණු මාසික සංගරාව ලබා ගන්නට ඔබට නම ලිපිණිය දිස්ත්‍රික්කය ඇතුළත් කෙටි පණිවිඩයක් ඔබ එවන්න 074යි ආයේ 074යි 74 074 දුරකථන අංකයට ඔබ කෙටි පණිවිඩයක් එවුවාම ඔබේ ඇතැම් වෙලාවට මව්පියන්ට ඒ සඳහා හැකියාවක් නැති වෙන්නට පුළුවන්. ඔබට පුළුවන් මව්පියන් වෙනුවෙන් අදාළ පුද්ගලයා වෙනුවෙන් සඳහා යොමු වෙන්නේ. සඳහා ආරාධනා කරමින් අද වැඩසටහනෙන් සමුගන්නවා අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේ පෝෂණීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සෑම විටම උත්සාහ දරන්නේ කුමන හෝ යහපත් දෙයක් අර්ථවත් දෙයක් ධර්මානුකූල මාර්ගයක් ඔබට විවර කර දෙන්නටයි. ඒ තුළ රැස් කරන කුසලයේ උන්වහන්සේට නිවීම පිණිසම වේවා කියලා බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් ඔබටත් ධර්මයේ නිලනට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමි.